අයිබෝන් ළමයි. අයිබෝන්. හරි. පුතේ හැමෝටම ඇහෙනව නේද මාව පැහැදිලිව? ළමයි ඇහෙනවනේ යස් කියලා මැසේජ් එකක් දාන්න. ඇහෙනව නේද? හරි. චුට්ටක් බලන් හිටියේ පුතේ අද ගොඩක් ළමයි අඩු වෙලා තියෙනවා මම හිතන්නේ කරන්ට් එක නැති ප්‍රශ්නද එහෙම මොකක් හරි ප්‍රශ්නද දන්නේ නැහැ. නම් වශයෙන් දන්න කිහිප දෙනෙක්ම අඩුයි දැන් මේ විදිහ මම එකයි පොඩ්ඩක් බලන් හිටියේ ලොග් වෙනකම් පොඩ්ඩක් පන්ති අමතක වෙලාද දන්නේ නැහැ මම මැසේජ් එක දාන්න කරපුර හින්දා තමයි අපි රෙකෝඩින් එක දාලා පටන් ගමු පන්තියේ පුතේ කාට හරි එහෙම මොන හරි සිග්නල් ගැටලුවක් හරි කරන්ට් ප්‍රශ්නයක් හරි තිබ්බොත් අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා නැවත ඊළඟ සතියේ සම්බන්ධ වෙද්දී පන්තියට සම්බන්ධ වෙන්න මොකද පාඩම මේ පාඩම් කරන්න තියෙන්නේ 11 වසරේ දෙවෙනි පාඩම අපි තොරතුරු පද්ධති පාඩම තමයි මේ ගිය සතියේ අපි කතා කරන්න ගත්තේ හරිම ලේසි පාඩමක් පාඩම් කරොත් නැත්නම් පුතේ ගොඩක් අය අතාරින පාඩමක් මොකද මේ පාඩමේ තියරි කරුණු ගොඩක් අපිට පාඩම් කරන්න තියෙනවා ඒකින්ද සමහරක් දරුවෝ මේ පාඩම අතාරිනෝ පාඩම් කරන්න තියෙනවා කියලා. එහෙම වෙන්න බලමයි අපිට ලේසියෙන්ම ලකුණු ටිකක් ගන්න පුළුවන් පාඩමක් තමයි මේ පද්ධති පාඩම කියන්නේ. හරි මම ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් ෂෙයා කරලා පටන් ගන්නම්. අපි ගිය සතියේ ටික පොඩ්ඩක් මතක් කිරීමක් කරගෙන ඉස්සරහට යමු මුලින්ම. හරි. පුතේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය යටතේදී අපි මුලින්ම හඳුනාගත්ත පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා ගිය සතියේදී. කාටද කියන්න පුළුවන් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා? මගේ අතේ එක දැම්මා. හරි. පුතේ මොකද්ද පද්ධතියක් කියලා කියන්නේ? මට පුංචි අයිඩියා එකක් දෙන්න. කාටද කියන්න පුළුවන්? හිටපු එක්කෙනෙක් කවුරු හරි කියනවද? කාටද කියන්න පුළුවන් පුතේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා? ගොළු ළමයි ටිකක් එක්ක කතා කරන්න දෙන්නේ කමන්නේ මම හරි කතා කරලා ඒක නැවත මතක් කිරීමක් කරන්න ඉක්මනට පුතේ මේවා පාඩම් කරන්න මේ පාඩම කතා කරා පද්ධතියක් කියන්නේ මොකද්ද යම් කිසි අරමුණක් තියෙනවා මේකට මොකද්ද පද්ධතියකට පුතේ අනිවාර්යයෙන්ම අරමුණක් තියෙනවා හරි chat එකට දාලා දෙනවා ඔව් යම් කිසි කාරණයක් ඉටු කර ගැනීම සඳහා කිහිපයක් සංගත කිහිපයක් ඔව් ඔව් ඒක තමයි උත්තරේ ඔව් එතකොට පුතේ අපි පද්ධතියක් කිව්වේ මොකද්ද යම් කිසි අරමුණක් තියෙන දෙයක් ඒකට අරමුණක් තියෙනවා අනිවාර්යයෙන්ම පද්ධතියක් වුණාම දැන් පාසල පද්ධතියක් ලෙස සැලකුවම පාසලට අරමුණක් තියෙනවා පොදු අරමුණක් ළඟා කර ගැනීම සඳහා තමයි එතකොට මේ පද්ධතියක් කියන දේ හැදිලා තියෙන්නේ එතකොට මේ පද්ධතිය ඇතුලේ උපපද්ධති තියෙනවා මේ උපපද්ධති වලට මම තව නමක් කිව්ව මොකද්ද සංඝටක ඒ කියන්නේ පුතේ මේක ඇතුලේ තියෙන උපපද්ධති එකිනෙක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා මේ හැම එකක් අතර මොකක්ද තියෙන්නේ අන්තර් සම්බන්ධතාවයක් එකට බද්ධ වෙලා තමයි තියෙන්නේ එතකොට අපි පද්ධතියක් කිව්වම පද්ධතියට පොදු අරමුණක් තියෙනවා ඒක ඇතුලේ සංඝටක තියෙනවා ඒ සංඝටක මේ පොදු අරමුණ ඉටු කර ගැනීම සඳහා එකිනෙකට බද්ධව ක්‍රියා කරනවා එතකොට මේ පද්ධතියට මෙතන තියෙන මොකද්ද පද්ධතියට පද්ධති සීමාවක් තියෙනවා. පද්ධති සීමාවක් තියෙනවා. පද්ධති සීමාවෙන් එළියට ආйти කොටසකුත් තියෙනවා පුතේ. අපි දැන් පද්ධතියක් ගත්තම පද්ධති සීමාවෙන් එළියෙන් කොටසක් තියෙනවා. අපි ඒකට කියනවා පද්ධති පරිසරය කියලා. පද්ධති පරිසරය. පද්ධති සීමාවක් පද්ධති පරිසරයක් යන දෙකම තියෙනවා. ඒක ඇතුලේ තමයි පද්ධතිය තියෙන්නේ. පද්ධතිය ඇතුලේ උපකොටස් තියෙනවා. එතකොට අපි සරලව කියනවා පද්ධතියක් කියන්නේ යම්කිසි අරමුණක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙක
ක්‍රියා කිරීමක් සිද්ධ වෙනවා ඒ පොදු අරමුණ ඉටු කර ගැනීම සඳහා. ඒකට මේවා අතර සංඝටක අතර හොඳ බැඳීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සංඝටක පුතේ එකට බැඳලා තියෙන්න ඕනේ. ඒ කට්ටිය අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. මම එදා උදාහරණයක් කිව්වා ඉස්කෝලේම කියන උදාහරණය. පාසලේ පුතේ ඔය කට්ටියට දකින්න ලැබුණා මොකද්ද? ගුරුවරු උද්ඝෝෂණය කරන්න ගත්තා. ඉස්කෝලේ වැඩ වර්ජන කරන්න ගත්තා. එතකොට පාසල් පද්ධතිය ඇතුළේ ඉන්න ළමයි ඉන්නවා. ප්‍රින්සිපල් ඉන්නවා. ගුරුවරු ඉන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගන්න මේස පුටු ඒවා තියෙනවා. එතකොට මේ හැම උපකරණයක් අතරම එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ඕකේ වැදගත්ම දේවල් වැදගත්ම පද්ධතියක් මොකක් හරි ඇන හිටියොත් දැන් ගුරුවරු කියන එක්කෙනා මේ පද්ධතියෙන් ඉවත් වෙලා යනවා. බාන්න පුතේ ගුරුවරු කියන ප්‍රධාන පද්ධතිය ඉවත් වෙනවත් එක්කම මේ පද්ධතිය අතර තිබ්බ අන්තර් ක්‍රියාකාරීත්වය නැති වෙලා මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ගුරුවරයෙක් නැහැ කියන්නේ ඉස්කෝලේ පැවැත්වෙන්නේ නැහැ. ගුරුවරු සියල්ලම එන්නේ නැහැ කියන්නේ ඉස්කෝලයක් පවත්වන්න බෑ. එතකොට මේ පද්ධතිය අතර තියෙන එක සංඝටකයක් හරි වෙනස් වුණොත් ඒවා ඈත් වෙලා ගියොත් ඒ පද්ධතිය සම්පූර්ණයෙන්ම හෝ අඩක් හරි අනිවාර්යයෙන්ම බිඳ වැටෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට පද්ධතියක ප්‍රධාන සංඝටකයක් අයින් වුණා කියන්නේ පද්ධතිය බිඳ වැටෙනවා. අපි අර මං කියව මිනිස්යාගේ මොළය ඇතුලේ පුංචි ලේ කැටියක් ඇති පුතේ හිර වෙන්න. ස්නායු පද්ධතිය එක කොටසක් අඬපණ වුණොත් සම්පූර්ණයෙන්ම මිනිස්යාගේ මුළු පද්ධතියම අඬපණ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර පද්ධතියේ සංඝටක අතර එකිනෙකට හොඳ අන්තර් ක්‍රියාකාරීත්වයක් කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා අපි ගිය සතියේදී කතා කරා. හරි මෙතන උදාහරණයක් තව එකක් තියෙනවා. මෙතන යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රය පුතේ වෙන වෙනම සංඝටක වෙන වෙනම තියෙදි බලන්න ඒකේ වටිනාකමක් නැහැ කිසිම ප්‍රයෝජනයක් අපිට නැහැ. අපි ඒ සංඝටක ටික එකට හරියට ගලපලා ගොඩනැංවලා තියෙනවා එහා පැත්තේ රූපේ. ඒතරේ රොබෝව අපිට ගන්න පුළුවන් පාරක් හදන්න අදාළ ක්‍රියාවලිය සිද්ධ කරන්න මේ රොබෝව අපිට භාවිතා කරන්න පුළුවන්. හරි මේ තියෙන උදාහරණයක්. දැන් මේකේ පාසල ගත්තාම පද්ධතිය ලෙස ගත්තාම පාසල් පද්ධතිය ඇතුලේ තියෙන ප්‍රධානම සංඝටක වෙන්නේ ශිෂ්‍යයෝ, ගුරු භෞතු, ක්‍රීඩා පිටිය, ගොඩනැගිලි, පරිපාලනය. ඒතර ඒ පද්ධති සීමාවෙන් පිටත තියෙන අයත් තියෙනවා. දෙමව්පියෝ ආදි ශිෂ්‍යයෝ. ඊට පස්සේ පොලිසිය එහෙමත් ඉන්නවා. එතකොට දෙමව්පියෙක් ඉස්කෝලේ ආවේ නැහැ කියලා පුතේ සම්පූර්ණයෙන්ම පාසල් පද්ධතිය බිඳ වැටෙන්නේ නැහැ. එතකොට පද්ධති සීමාවෙන් පිටත තියෙන ඒවා ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒවා නැති වුණා කියලා. හැබැයි පද්ධතිය ඇතුලේ දේවල් නැති වුණොත් දැන් ඉස්කෝලේ මුළු ඉස්කෝලේම ළමයි ඉස්කෝලෙන් නැතුව යනවා එකපාරට. පද්ධතිය පවතින්නේ නැහැ. මොකද ගුරුවරු ඇවිල්ලා ගුරුවරුන්ටම උගන්ව ගන්න බෑනේ. ඒතර එහෙම දෙයක් තියෙනවා. පද්ධති සීමාවෙන් පද්ධති පරිසරය ඇතුලේ තියෙන දේවල් අපිට ලොකු අදාළත්වයක් ලැබෙන්නේ නැහැ. ඒතර මිනිස්සයාගෙත් මම කිව්වා මිනිස් සරුර පද්ධතියක් විදිහට ගත්තම ඒ පද්ධතිය මොනවා හරි එක පද්ධතියක සිදුවන වෙනස්කමක් සම්පූර්ණයෙන්ම අපේ මුළු පද්ධතියටම බලපෑමක් ඇති වෙනවා. ඊට පස්සේ පුතේ අපි කතා කරා පද්ධතියක මූලික සංඝටක ප්‍රධාන වශයෙන්ම තුනයි. ආදාන, ක්‍රියාවලිය, ප්‍රතිදාන. අපි 6 වසරේ ඉඳන් ඉගෙන ගන්නවා මේ පද්ධතියක මූලික සංඝටක තුනක් තියෙනවා. ආදාන, ක්‍රියාවලිය, ප්‍රතිදාන. අපි ආදානයක් කියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි පද්ධතියකට දත්තයක්, තොරතුරක්, උපදේශක් මොනවා හරි දෙයක් ඇතුළත් කිරීමකට ඒක පද්ධතිය අනුව ඇතුළත් කරන දේ වෙනස් වෙන්න පුළුවන්. අපි පද්ධතිය වෙත ඇතුළත් කරන දේවල් වලට අපි කියනවා ආදාන කියලා. අපි ඇතුළත් කරපු දෙය ක්‍රියාත්මක කිරීම නැත්තම් සැකසීම අපි කියනවා process එක කියලා. පුතේ අපි සැකසුවට පස්සේ එළියට ලැබෙන දෙයක් තියෙනවා. අපි ඒකට කියනවා output එක කියලා. දැන් අපි තේ එකක් හදන එක ගත්තොත් ඒක හදන්න අපි එදා මම කිව්ව මොනවද විවිධ දේවල් දානවා. උණු වතුර ඊට පස්සේ අපි ඒකට තේ කොළ යොදා ගන්නවා සහ සීනි. ඊට අමතරව ඕන අපිට ඉඟුරු යොදා ගන්න පුළුවන්. ඒකට ඒව තමයි ආදාන. තේක සෑදීම සඳහා ඇතුළත් කරන දේවල් අපි ආදාන ලෙස හඳුන්වනවා. ඊට පස්සේ තේක හදන ක්‍රියාවලිය අපි දන්නවා වතුර උණු කරලා මෙන්න මේ තේ ගොට්ටකට තේ දාලා ඒක තුලින් උණු වතුර වක් කරලා සීනි දාලා කලවම් කරගෙන ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් කරනවා. ඒක තමයි අපේ ක්‍රියාවලිය කියන්නේ. ඊට පස්සේ අපි ඔය ටික තේ කෝප් එකට දාලා පිළිගන්නවන එක මේ සැකසීමෙන් එළියට ලැබෙන ප්‍රතිඵලය. අපි ඒකට කියනවා මොකද්ද? අවුට්පුට් එක කියලා. ඊට පස්සේ පුතේ අපි කතා කරා අවසානයේට තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. ඒ වචනේම තියෙනවා තොරතුරු පද්ධතියක් කියන දේ බලන්න දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. මම එදා උදාහරණයක් එක්කම කතා කරා දත්තයක් සහ තොරතුරක් අතර වෙනස. දත්තයක් දිහා බලලා අපිට තීරණයක්, නිගමනයක්, වටිනාකමක් නැති දෙයකට අපි කිව්වා දත්තයක් කියලා.
තොරතුරක් කියන්නේ පුතේ වටිනාකමක් තියෙන යම් කිසි තීරණ ගැනීමට උපකාරී වෙන වටිනා දෙයක් තමයි අපි තොරතුරක් කියන්නේ. තොරතුරු සැකසීමකට භාජනය කරලා තියෙනවා. නමුත් දත්ත සකසලා දෙනවද? නෑ. දත්ත කියනව සකසලා නෑ. දත්ත නිකන් තියෙන අමු data. ඒ කියන්නේ අපි වීඩියෝ ක්ලිප් එකක්, ෆොටෝ එකක්, නමක්, ගමක්, දුරකථන අංකයක්, සවුන්ඩ් ක්ලිප් එකක් ඔය වගේ දෙයක් අපි දත්තයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒතර ඒ ඇතුළත් කරපු දත්තය සකසලා පත් කරනවා ইনফෝමේෂන් එකක් බවට, data එකක් බවට, තොරතුරක් බවට පත් කිරීම සිද්ධ වෙනවා. එතනින් පස්සේ පුතේ අපි කතා කරා තොරතුරු පද්ධති ගැන. තොරතුරු පද්ධති මේ අනිවාර්යම විභාගයේ නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ අත්‍යරු තොරතුරු පද්ධතියක සහ පරිගණක පාදක තොරතුරු පද්ධතියක වෙනස. ඒතර අපිට ওই රූප දිහා දැක්කමම ගොඩක් දේවල් හිතෙනවා. බලන්න පරිගණකයක තියන් ඉන්නවට වැඩිය කොච්චර අමාරු දෙයක්ද අපි අතින් ලියලා, කොළවල ලියලා, ෆයිල් වල දාලා දත් එකතු කරන් ඉන්න එක. ඒතර මේ දෙක දිහා බැලුමටම අපිට තේරෙනවා මේ දෙක අතර තියෙන වාසිය අවාසිය මොනවද කියලා. ඇත්තරම් පුතේ අත්‍යරු එකක් පවත්වා ගැනීමේ වාසි කියන තරම් නැති තරම්. හැබැයි පරිගණක පාදක එකක් භාවිතා කිරීමේ වාසි අපිට ඕන තරම් දකින්න තියෙනවා. ඒතර අපි මේ දෙක ගැන වෙන වෙනම කතා කරා ගොඩාක් දේවල්. හරි. මම ඒකේ වෙනස ගැන කතා කරන වගුව විතරක් නැවත පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නම්. ඔන්න මෙතන තියෙනවා මේක තමයි වැදගත්ම කොටස අත්‍යරු තොරතුරු පද්ධතිය සහ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් අතර වෙනස. බලන්න මේකේ පළවෙනි එක පුතේ. පළවෙනියට කියනවා දෝෂ සිදුවීමේ ඉඩකඩ වැඩි, දෙවෙනියට කියනවා පරිගණක පාදකයේ දෝෂ සිදුවීම ඉඩකඩ අඩුයි. එච්චර ඕනේ නැහැ පුතේ අපිට බලන්න ගාණක් පුංචි ගාණක් දෙනවා අපිට. ඒ ගාණ අපි පරිගණකයෙන් සහ අපි අතින් හදනවා. අපිට එන්න ගානේ තියෙන සංඛ්‍යා ගණන වැඩි වෙගෙන යනවා. සංඛ්‍යා ගණන වැඩි වීමත් එක්ක අපිට ඒව ගුණ කරන්න අමාරු වෙනවා. එතකොට මෙන්න මේ වගේ ගාණක් දුන්නොත් අපිට එකපාරට හරි අපිට ගුණ කරලා ටක් ගාලා මේක උත්තරේ දාලා පුතේ අපිට වරදින්න පුළුවන්. මේ උත්තරේ අපි දාන එක උත්තරයක් පරිගණකයෙන් කම්පියුටර් එකෙන් අපිට ලබා දෙන උත්තරේ තව එකක් වෙන්න පුළුවන්. අපි අහනවා කවුද මේකෙන් හරි කියලා. ඕනෙක් කෙනෙක් බැලුමට කියනවා බය නැතුව කිසිම සැකයක් නැතුව පරිගණකයෙන් ලබා දුන්න උත්තරේ තමයි හරි. ඔව් පරිගණකය කියන්නේ පුතේ කිසිම වෙලාවක වරදින්නේ නැති යන්ත්‍රයක්. ඒ කියන්නේ ගණනය කිරීමේ දෝෂ වලින් තොර යන්ත්‍රයක් තමයි අපි පරිගණකයක් කියන්නේ. ඒ කියන්නේ පරිගණකයට අපි ඇතුළත් කරන ඉලක්කම් ටික දත්ත ටික අපි හරියට ඇතුළත් කරොත් 100ට 200ක් නිවැරදිව මෙයා ප්‍රතිදානය අවුට්පුට් කරනවා. පොඩි පුතේ මෙසේජ් එකක් මොකද්ද? හරි පුතේ ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා ඕන ඩිවයිස් එකකින් පන්තියට ලොග් වුණ එක ප්‍රශ්නයක් නෑ. ඒක ගැටලුවක් නෑ පුතේ. හරි. එතකොට අපි බැලුමටම තේරෙනවා අපිට අතින් ගුණ කරද්දී වැරදි සිදු වෙන්න පුළුවන්. හැබැයි පරිගණකයෙන් කරද්දී වැරද්දක් එහෙම සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. වැරද්දක් වෙන්න පුළුවන් එකම විදිය අපි ටයිප් කරද්දී පුතේ මේ එක ඉලක්කමක් අපිට අඩුවෙන් ටයිප් වෙන්න පුළුවන්. ඒක පරිගණකයේ දෝෂයක් නෙමෙයි. පරිගණකයේ මේ 9 අඩුවෙන් අපි ටයිප් කරත් පරිගණකයේ ලබා දෙන්නේ මේ දාලා දෙන උත්තරයට හරිම උත්තරේ. ඒක වැරද්ද කාගේද? මිනිස්සෙගේ දෝෂයක් තමයි එක ඉලක්කමක් අඩුවෙන් ටයිප් කිරීම. පරිගණකයේ දෝෂයක් නෙමෙයි. ඒතර අපිට තේරෙනවා පරිගණකයකින් අපි වැඩක් කරද්දී පුතේ දෝෂයක් ඇති වෙන්න තියෙන ඉඩ තාමත් අඩුයි. ඊට පස්සේ කියනවා ස්වභාවික හානි සිදු විය හැකිය. ගිනි ගන්න පුළුවන්. ඊට අමතරව එක එක සත්තු කන්න පුළුවන්, මීයෝ කන්න පුළුවන්. ඊට පස්සේ සත්තු ජරා කරන්න පුළුවන්. සමහරක් වෙලාවට හුළඟක් ඇවිල්ලා හුළඟේ යන්න පුළුවන්. විවිධ දේවල් වෙන්න පුළුවන්. වේයපාල හානි වෙන්න පුළුවන්. ඔය ඕනම ආකාරයකට අපි අතින් ලියන් ඉන්න ෆයිල් කොහේ හරි කබඩ් එකක හරි කොහේ හරි අරන් තියලා තිබ්බත් ඒ හානිය සිද්ධ වෙන්න පුළුවන්. ගින්නක් ගත්තොත් පුතේ අනිවාර්යයෙන්ම කොළ කෑලි ගිනි ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර ඒ කොළ කෑලි වල ෆොටෝකෝපි කරන් තියාගෙන ඉන්න තරම් එහෙම ලොකු බෑකප් එකක් තියාගන්න අපිට බෑ. මොකද හිතන්නකො කාමරයක් පෙරෙන්න දත්ත තියෙනවා. ඔෆිස් වල කාමර ගණන් වල තියෙන ඔය කොළවල දාලා එකතු කරලා. ඒතර ඒ දත්ත ටික ෆොටෝකෝපි කරන් තව කොපියක් ගහන්න ඒ වගේ බිලියන් කිහිපයක් අපිට ඕන වෙනව නැවත. ඒතර ඒක එක කොපි එකක් තියාගන්නවා කියන්නේ නැවත රජයට ලොකු පිරිවැයක් දරලා
අලුත් බිල්ඩින් එකක් හදන්න වෙනවා. ඒවල කොපි තියාගන්න විතරයි. එතකොට ඒක ලොකු පාඩුවක්. ඕනම ව්‍යාපාරයකට, කම්පැනි එකකට, එහෙම නැත්නම් රජයකට පුතේ අපි අතින් තොරතුරු තියන් ඉන්න ගියොත් දිගටම ලොකු පාඩුවක් තමයි වෙන්නේ. දැන් වර්තමානයේ වෙද්දි හැමදේම ඔන්ලයින් කරණය වෙලා අපි තමයි පරිගණක පාදක ක්‍රම භාවිතා කරලා තමයි අපි සියලු දේවල් සිද්ධ කරන්නේ. ඒකට පුතාලට තේරෙනවා ඇති වර්තමානයේ වෙද්දි සියලු දේවල් පරිගණක පාදක වෙලා තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔන්න බැංකුවක් තියෙනවා. මම එදා උදාහරණයක් කිව්ව මතක ඇති. අපි රත්නපුර DOC බැංකුව එකපාරට ගිනි ගන්නවා. රත්නපුරේ DOC එක ගිනි ගන්නවා පුතේ. එතකොට ඔක්කොම අඬා වැටෙනවද මිනිස්සු? අනේ අපේ දැන් සල්ලි ටික පොත්වල තිබ්බනේ ඒ ටික නෑනේ අපිට දැන් හම්බෙන්නේ නෑනේ කියලා අඬන්න ගන්නවද? නෑ. අඬන්නේ නෑ. මොකද මිනිස්සු දන්නවා පුතේ මේ එක බැංකුවක් ගිනි ගත්තට පාඩුවක් වෙන්නේ නෑ. ඒව සල්ලි ටික නම් විනාශ වෙනවා තමයි. හැබැයි මිනිස්සුන්ගේ දේපල හානි වෙනවද? මිනිස්සුන්ගේ අදාළ වත්කම් ටික විනාශ වෙලා නේද? නෑ. මොකද රත්තරන් බඩු විනාශ වෙන්න පුළුවන් පුතේ සේප්පු වල හරියට ඒ විදිහට තැම්පත් කරලා නැති වුණා. මම මේ රත්තරන් බඩු නෙමෙයි කතා කරන්නේ මුදල් ගැන. එතකොට අපේ මේ DOC බැංකුවක පුතේ කොහේ හරි තැනක මුදල් ගත්ත ගමන් මුළු ලංකාවේ ඕනම තැනක බැංකුවක ගිහිල්ලා ඔයාගේ account එක check කරොත් එකම මුදල තමයි හැම බැංකුවෙම පෙන්නන්නේ. ඒ කියන්නේ එක් තැනක බැංකුවක් විනාශ වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ මුදල් ගිණුම් වල තිබ්බ ශේෂය ඒ විදිහටම තියෙනවා. ඔයාට අනිත් බැංකුව වල ඔයාගේ සල්ලි ඒ විදිහටම පෙන්නනවා. ඒ කියන්නේ මේ සියලු පරිගණක එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. අන්තර්ජාලය හරහා cloud saving හරහා මේ කට්ටිය මොකද්ද? මේක තනි නෙට්වර්ක් එකක් බවට පත් කරලා තියෙන්නේ. ඔයාගේ කාඩ් එක අරන් ගිහිල්ලා මේ නෙට්වර්ක් එක කොච්චර ලොකුයිද කියනවනම් පිට රටකින් වුණත් ඔයාට මුදල් ලබා ගන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා වර්තමානයේ වෙද්දී. ඔයා ලංකාවෙන් පිටට ගියත් වෙන රටක ඉඳන් ඔයාට අපි ATM භාවිතා කරලා සල්ලි මුදල් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන විදිහට අපිට ඒව හදලා තියෙනවා සමහරක් බැංකු පද්ධති. එතකොට ලංකාවෙන් පිට වුණත් ඔයාට ගනුදෙනු කිරීමේ හැකියාවක් වර්තමානයේ වෙද්දී ලැබිලා තියෙනවා. එතකොට මේ පරිගණක පාදක ඒවා වාසි තමයි පුතේ මේ තියෙන්නේ. එතකොට මේ දත්ත ටික විනාශ වෙන්නේ මේ වගේ පරිගණක ගොඩක ඔයාගේ දත්ත තැන්පත් වෙලා තියෙනවා. මේ ටිකක් නැති වුණොත් කියලා තව මේ කට්ටිය තව ආරක්ෂාවට cloud saving භාවිතා කරනවා. ඒ කියන්නේ වලාකුළු පරිගණක කියන ක්‍රමය. ඒ කියන්නේ අපේ දත්ත ලෝකෙ වෙන කොහේ හරි කම්පියුටර් එකක අපේ දත්ත ටික තැන්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ පුංචි උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්න ඔය කට්ටිය පාවිච්චි කරන මොකද්ද? Dropbox කියලා පාවිච්චි කරනවා. ඊට පස්සේ Google Drive එක පාවිච්චි කරනවා. Mega Drive එක පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ අන්තර්ජාලයේ ඉඩක් වෙන් කරගෙන ඒවලත් දත්ත ආරක්ෂා කරනවා. දවස ගානේ බෑකප් එකක් තියාගන්නවා. බෑකප් එකක් කියන්නේ පුතේ අපි මොකද්ද? කොපි එකක්. බෑකප් වලට අපි කියන මොකද්ද? කොපි. අපි දත්තවල කොපි එකක් තියාගන්නවා. ඒ කියන්නේ අපි CD එකක දාගන්න පුළුවන්. DVD එකක පෙන් එකක ඔය ඕන තැනක අපිට දත්ත ටික කොපි එකක් දාලා ඒකේ කොපියක් අනුපිටපතක් අපි තියාගන්නවට අපි කියනවා බෑකප් එකක් කියලා. ඔන්න ඕක තමයි බෑකප් එකක් තබා ගැනීමේ වාසි. අපිට ඕන තරම් බෑකප් තියාගන්න පුළුවන්. ඊටමත් අඩු ඉඩකටත් තමයි පුතේ උතන්ට යන්නේ. හැබැයි අපිට අතින් ලියන එකක බෑකප් එකක් තියාගන්න ගියොත් ඊටමත් විශාල ඉඩකඩක් යනවා කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි කාර්යක්ෂමතාවය ගත්තොත් අපිට බැලු බැලමටම තේරෙනවා මම එදා කිව්ව මොකද සරසවි බුක් ෂොප් එක ගත්ත උදාහරණයක්. සරසවි තියෙනවා සාමාන්‍ය තට්ටු 3-4ක සරසවි බුක් ෂොප් ඕන තරම් තියෙනවා ලංකාවේ වටේ ප්‍රසිද්ධ නගරවල. ඒතර ඒ වලට ගියාට පස්සේ පුතේ අපේ පොත හොයන්න අපි නට ඉන්න ඕනේ නැහැ පොත් රාක්ක ගාන ගිහිල්ලා. අර ඉන්නව කවුන්ටර් එකේ අක්ක කෙනෙක්. එයාට ගිහිල්ලා කියනවා අක්කේ මේ මට පොතක් ගන්න ඕනේ මෙන්න මේ කතුවරයාගේ මෙන්න මේ පොත තියෙනවද? අපි නම කියලා අහනවා පොත තියෙනවද? ඒතර එතන ඉන්නේ කවුන්ටරේ ඉන්න නිලධාරියා විසින් මොකද කරන්නේ? ටක් ගාලා ඔයා කිව්ව පොතයි පොතේ රචකයාගේ නමයි සර්ච් කරලා බලනවා. හරි සර් මේ පොත තියෙනවා මෙන්න මේ උඩ තට්ටුවේ තියෙන ඉන්න අපි එක්කෙනෙක් ගිහිල්ලා යවන්න. ඒ පොත සිස්ටම් එකේ නැත්තම් ටක් ගාලා කියනවා සර් මේ පොත ඊයේ තමයි ඉවරලා තියෙන්නේ අලුත් ස්ටොක් එක මෙන්න මේ දිනේ දෙනවා. අපි ස්ටොක් එක ආපු ගමන් සර්ගේ නම්බර් එක දෙන්න අපි මෙසේජ් එකක් එන්න හදන්නම් කියලා කියනවා. ඒතර අපිට කවුරු හරි ඕඩර් එකක් දාන්නත් පුළුවන් එතනින්. ඒතර පොත ස්ටොක් එකට ආපු ගමන් ටක් ගාලා අදාළ පුද්ගලයාට මැසේජ් එක යන විදියට හදන්නත් පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් පුතේ මේ සිස්ටම් එකක් ඇතුලේ තියෙනවා. ඒතර කාර්යක්ෂමතාවය උපරිමයි. දැන් අපි පුස්තකාලයකට ගිහිල්ලා අපි එහෙම මොනවද වෙන්නේ? අපි ගිහිල්ලා හොයනවා හැම රාකියක් ගානේ මේ පොත තියෙනවද. මොකද මිනිස්සු සමහරක් වෙලාවට එක තැනකින් ගන්න පොත ඒ තැනින්ම තියන්නේ වෙන තැනකින් තියෙනවා. ඒතර අපි ඊට පස්සේ අහනවා අර පුස්තකාලයේදී ඉන්නව කවුද පුස්තකාලාධිපති ඉන්නවා. ගිහිල්ලා කියනවා මෙන්න මේ මැඩම් මේ පොත මට ඕනේ මට හොයලා දෙන්නකෝ කියලා. ඊට පස්සේ එයාත් ඇවිල්ලා ඔක්කොම අවුස් හොයනවා.
අනේ පුතේ ඒක හොයලා කියන මොකද පුතේ පොත නන්නේ කවුරු හරි ගෙනියලාද කොහොමද කියලා කියනවා. බොහොම අමාරුවෙන් හොයලා නැති හින්දා. ඒතර ඒ වගේ ප්‍රශ්න අකාර්යක්ෂමතාවය ඉතාමත් වැඩි අත්විරු ක්‍රමේදී. පුතේ අපි අනිත් ටිකත් කතා කරා වෙලාව යනවා හින්දා මම ඔතනින් එහාට පාඩම අද අලුත් කොටසට යනවා. හරි. අද අපි කතා කරන්නේ පද්ධති සංවර්ධන ක්‍රමවේද. පද්ධති සංවර්ධන ක්‍රමවේද පුතේ අපිට ගොඩක් තියෙනවා. ඒ ගොඩක් අතරින් පද්ධති සංවර්ධනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පද්ධතියක් නිර්මාණය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම ගොඩක් අතරින් අපි සාමාන්‍ය පෙළට කතා කරන්නේ එක ක්‍රමයක් ගැන විතරයි. ඒකට අපි කියනවා system development life cycle කියලා. ඒ කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. පුතේ අපි මේ SDLC කියන එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ අද. පුංචි නෝට් එකක් දාන්ගෙමුකෝ ඊට පස්සේ අපි පැහැදිලි කරන්න ගන්නම්. මුලින්ම මේ තියෙන නෝට් එක ගන්න පුතේ රූප අඳින්න ඕනේ නැහැ. මේ වක්‍රයක් වගේ යන විදිහට මුලින්ම මේක ලියලා පද්ධති සංවර්ධන ක්‍රමවේද කියලා නෝට් එක මාතෘකාවක් ලියලා තරු ලකුණක් දාලා ලියන්න. තොරතුරු පද්ධති ගොඩනැංවීමේදී විවිධ ක්‍රමවේද අතරින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය system development life cycle ප්‍රදාන වේ. ඊට පස්සේ අවශ්‍යතා හඳුනා ගැනීම විසඳුම් සැලසුම් කිරීම ඔක රවුමක් විදිහට ඔය විදිහට ඉක්මනට ලියාගමු. විනාඩි දෙක තුනක් දෙන්න ටක් ගාලා නෝට් එක ලියන්න ඕනේ. පුතේ අපි පෙබරවාරි මාසේ පන්ති ගොඩක් වැඩිපුර කරනවා. එක්ස්ට්‍රා ටයිම් ටිකක් දාලා මොකද පාඩම් ටික ඉක්මනට කවර් කරන්න ඕනේ හින්දා අපි පෙබරවාරි මාසයේ වෙද්දී Excel පාඩම සහ database පාඩම සම්පූර්ණයෙන්ම හෝ database පාඩමෙන් භාගයක් හරි ඉවර කරන්න බලමු. පුළුවන් තරම් වැඩිපුර වෙලාවක් අරගෙන අපි පන්ති ටික කරනවා. ඒතර ඊළඟ සතියේ මම වෙද්දී අපි අලුතෙන් ආපු ළමයි සහ අපේ ජනවාරි මාසේ පන්ති සල්ලි පිළිබඳ විස්තර මම ගෲප් එකට දාන්නම්. ඔය කට්ටියට ගෙවන්න ඕන විදිය. ඔන්ලයින් එන දරුවෝ පුතේ ඔය කට්ටියට අපේ බැංකු ගිණුම් හරහා ඔය කට්ටියට මුදල් බැර කරන්න පුළුවන්. අදාළ මුදල්පත් ගෙව්වට පස්සේ එන රිසිට් එක අපිට මගේ නම්බර් එකට එවන්න තියෙන්නේ ෆොටෝ එකක් ගහලා. අනිත් ළමයිට පුළුවන් පබාර එකේ ගොඩක වෙලා ආසන්න ඉන්න ළමයිට පුළුවන් පබාර එකට අදාළ මුදල් ගෙවලා ඔන්ලයින් හරි නැත්නම් අපේ කෝල් ක්ලාස් එකට හරි සම්බන්ධ වෙන්න පුළුවන්. හරි මේක ඉක්මනට ලියා ගන්න ළමයි. පුතේ කාට හරි පාඩම් මගහැරිලා තියෙනවා නම් ඔය කට්ටිය අපි 10 වසරේ පන්තියට එන්න පුළුවන් මුලින් ඉඳන් යන පන්තියට මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. කාට හරි එහෙම පාඩම් ටික මුලින් ඉඳන් නැවත අහගන්න ඕන නම් අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් 10 වසරේ. මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න සර් මෙන්න මෙහෙමයි. මට මුල් ටික පාඩම් ටික කෙරිලා නැහැ. මුල් පාඩම් ටිකටත් ඉන්න ඕනේ. 10 වසරේ පන්තියට සම්බන්ධ කරන්න කියලා ඒතර ඔය කට්ටියට ඒ ළමයි ටිකට 10 වසරේ පන්තිලත් මුලින් ඉඳන් නැවත ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද මුල් පාඩම් ටික ඔය කටියට කෙරලා නැති හින්දා. පුතේ ගොඩක් අයට සිග්නල් නැති වෙනවා යනවා ඒකින්ද මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ ප්‍රශ්නයක් අහන්න තේරිච්ච නැති තැනක් එහෙම තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔය කටියට සිග්නල් ඇත්තෙම නැති වුණොත් සමහරක් වෙලාවට පාඩමේ කොටසක් මග ඇරෙනවා. දැන් ළමයි 3 දෙනෙක් අර එකට ඉන්නේ 3 දෙනා නෑ නේද? කවුද? කවිෂ්ක හරි දැන් ආවා. කවිෂ්ක පුතේ සිග්නල් නැද්ද ඔය 3 දෙනාට? කවිෂ්ක නිමේෂා තරුෂි පුතේ ඇහෙනවද? කවිෂ්ක පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න පුතේ ඔය කටේට සිග්නල් නැත්තම් රෙකෝඩින් එක හරි දෙන්නම් පුතේ පොඩ්ඩක් බලන්න මේ සතියේට කවිෂ්කර අම්මා මට ඔයාගේ කතා කරේ අනිත් සතියේ ඉඳන් අර විදියට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් මම ඒක කියන්න පුතේ පොඩ්ඩක් ඔයාට දැන් මේ සතියේ විතරක් ඔය 3 දෙනා මෙහෙම ඉන්න 3 දෙනා නෙමෙයි 4 දෙනෙක් ඉන්නවනේ ඔව් ඊළඟ සතියේ ඉඳන් අපේ හෝල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් දැනට මේ සතියේ විතරක් පොඩ්ඩක් බලන්න පුතේ කොහොම හරි රෙකෝඩින් එක හරි බලලා පාඩම කවර් කරගන්න
හරි ළමයි මේක ලියලා ඉවරද? නෑ සර්. තාම ලියනවා. හරි. නෑ පුතේ රූපය අඳින්න ඕනේ නෑ. රවුමට යන විදිහට ඇඳගත්තම ඇති. රූපය අඳින්න ඕනේ නෑ. පුතේ උදුල ඉන්නවද අද? උදුලයි උදුලගේ යාළුවා මට නම් මතක නෑ. නමින් නම් පේන්න නෑ දෙන්න. කවුද සඳලියද කලනේ නැද්ද? නෑනේ සර්. නෑනේ. හිරුනේ ඉන්නවා. දේව්ෂානිත් ඉන්නව නේද? ඔව් දේව්ෂානි ඉන්නවා. ඔව් සර්. චම්පිකා ඉන්නවද? චම්පිකාත් නෑ නේද අද? චම්පිකා අඩුයි. උදුලයි උදුලගේ යාළුවා නෑ. එතකොට තව රාහුලේ පුතාලා දෙන්නෙක් නෑ. කිහිප දෙනෙක්ම අඩුයි. ඇයි දන්නේ අද මං හිතන්නේ ක්ලාස් එක ටයිම් එක අමතක වෙලාද දන්නේ නෑ. කවුද? සර් 9 වෙනකම් පවර් කට් එකක් තියෙනවා පැත්ත. ඒක තමයි නේද? ඔව් එහෙම ප්‍රශ්නයක් ඇති පුතේ. කමන්නේ අපි රෙකෝඩින් එක දාලානේ තියෙන්නේ. හරි පුතේ ලියලා ඉවර නම් ෆිනිෂ් කියලා මෙසේජ් එකක් දාන්න ඉක්මනට අපි ඊළඟ කොටසට යන්න ඕනේ. මම මේක පැහැදිලි කරන්නම් ඊට පස්සේ හරි ගොඩක් අය ෆිනිෂ් කියලා දාලා දෙනවා මම හිතනවා පුතේ හැමෝම වගේ ඉවර ඇති කියලා. පුතේ ඉවරයි නේද? කාටවත් වෙලා වුණේ තව? හරි. පුතේ දැන් මෙන්න මෙහෙම දෙයක් තමයි මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ අපි පද්ධතියක් නිර්මාණය කරන්න යන්නේ. පද්ධතියක් කියවම අපිට ඒක software එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයකට නැත්නම් මොන හරි මිනිස්සෙක්ගේ අවශ්‍යතාවයක් මත පද්ධතියක් අපිට නිර්මාණය කරන්න කියනවා. ඒතර අපි software engineering company එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකින් අපි පද්ධතියක් විදිහට නිර්මාණය කරන්න ගොඩක් වෙලාවට software එකක් මෘදුකාංගයක්. ඒතර මේ පද්ධතිය නිර්මාණය කරද්දී එක එක ක්‍රමවේද තියෙනවා. දැන් මේ අපි කතා කරන්නේ SDLC ගැන. SDLC කියන ක්‍රමවේදය ගැන. System Development Life Cycle කියන ක්‍රමවේදය. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එතකොට පුතේ මේ ජීවන චක්‍රය ඇත්තටම පියවර 7ක් තියෙනවා. පියවර 7 ඉගෙන ගන්න අපි A level වලට. මොකද ඔය කට්ටියගේ සිලබස් එකේ තියෙන දේවල් අඩු කරන්න ඕනේ හින්දා අපි මේක ඉගෙන ගන්න පියවර කීයකින්ද? පියවර 6කින් තමයි O level වලට ඉගෙන ගන්න. එතකොට තියෙන ගොඩාක් කොටස් ටිකක් අඩු කරලා තමයි අපි මෙතනදී ඉගෙන ගන්නේ. මේ පාඩමට අදාළව මේ O level වලට තියෙන අදාළව තියෙන කොටස් ටිකෙන් තමයි අපි ප්‍රශ්න අහන්නේ. ඒකින්ද මේ ටික ඉගෙන ගන්න සම්පූර්ණයෙන්ම කියලා දෙන්න ගියොත් එහෙම ඔය කට්ටිය පටලව ගන්නවා විභාගයට උත්තර ලියද්දී. අච්චු පොතේ තියෙන නෝට් එකට අදාළව තමයි මම මේ පාඩම කරන්නේ. මොකද
ඒ අච්චු පොතෙන් තමයි පුතේ මේ පාඩමේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න ටික අහන්නේ. ඊට අමතරව අහන කොටස් ටිකක් තියෙනවා. ඒක මම පාඩම අවසානයේට ඒ ටික කියලා දෙනවා. ඒක අච්චු පොතේ නෑ. ඒ ටික මම වෙනම කියලා දෙනවා. හරි. එතකොට මේ පියවර ටික ගද්දි අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මුලින්ම software එකක් හදන්න කලින් පුතේ ඒ software එකේ හදන්න ඕන පාර්ශවයක් ඉන්නවා. ඒ කියන්නේ අපෙන් දැන් ඉල්ලන කට්ටියක් ඉන්නවනේ. ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා බලන්න ඕනේ. අපි මුලින්ම කරන්න ඕනේ ඒ අදාළ මෘදුකාංගය නිර්මාණය කරන්න කලින් අවශ්‍යතාවය හොයන්න ඕනේ. ඇයි අපිට මේ software එකක් නිෂ්පාදනය කරන්න කියලා දෙන්නේ? මොකටද අපි මේ පද්ධතියක් පිටවන්නේ? මොකටද? හේතුව මොකද්ද? ඊට පස්සේ ඒ කට්ටිය පද්ධතියක් භාවිතා කරනවද? අදාළ අපිට මෘදුකාංගයක් දැන් හිතන්නකෝ මම තමයි software engineer. අපේ කම්පැනි එකට එන ඕඩර් එකක් අපිට පද්ධතියක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඒතර අපි එකපාරට හරි අපි නිර්මාණය කරන්නම් කියලා බාරගන්නේ නැහැ පුතේ. අපි මුලින්ම අවශ්‍යතා හඳුනා ගන්න ඕනේ මේ කම්පැනි එකේ මොනවද අවශ්‍යතා? ඒ කට්ටියට මොනව සඳහාද මේ මෘදුකාංගය හදන්නේ? ඒ කන්ටේගේ account තියන්නද? නැත්නම් අදාළ මාසික ලාභය ගණනය කරන්නේ? ඒ වගේ දේවල් වලටද? නැත්නම් ඒ කට්ටියගේ තොග ටික පාලනය කරගන්නද? ඒ වගේ අපි අහන්න ඕනේ. ඔය කට්ටිය මොන වලටද මේ software එකක් අපිට පද්ධතියක් නිර්මාණය කරන්න කියන්නේ? ඒතර අපි බලපු ගමන් එකපාරට ඔය ප්‍රශ්න ටිකක් අහලා පද්ධතියක් නිර්මාණය කරන්න ගන්නෙත් නැහැ. අපි අවශ්‍යතා හඳුනා ගන්නා ක්‍රම ටිකක් තියෙනවා පුතේ. ඒ ක්‍රම එකෙන් එක අපි බලන්න ඕනේ. ඔබ්සර්වේෂන් කියලා දිනවා, නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ අපි පුංචි කොයක්ෂනරියස් තියෙනවා. ප්‍රශ්න පත්‍ර දීලා ඒවලට උත්තර ලබා ගන්නවා. සම්මුඛ සාකච්ඡා තියෙනවා, ඉන්ටර්විව්ස් තියෙනවා. එක එක ක්‍රමවේද අනුගමනය කරලා අපි මේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු රැස් කරගන්න ඕනේ. ඒකයි අපි මුලින්ම කරන්නේ. දැන් ඔය සමහරක් වෙලාවට ඉස්කෝලේ ඉන්නෝනේ කපල්ස් නේ. මුන් කරන්නේ මොකද්ද? ඕන තරම් අහු වෙනවා අපිට. බැනුම් අහනවානේ. ඒතර ඔය කපල්ස් එකතු වෙලා මුන් කරන්නේ දැන් මේක පද්ධතියක් කියලා හිතන්න. දැන් කොල්ලා තමයි පද්ධතිය ප්‍රධාන එක. ඊට පස්සේ ගෙල්ල තමයි පද්ධතිය. එතකොට මුන් කරන්නේ මොකද්ද? අපි පද්ධතියක් ගත්ත ගමන් මෙන්න මේක පුතේ කාලකන්ණියා මුන් කරනවා මොකද්ද? අනේ ඉතින් අර අම්මලා තාත්තලා අහිංසක අම්මලා තාත්තලා අමාරුවෙන් හොයලා දෙන සල්ලි ටික පන්ති යන්නේ නැතුව මේක සල්ලි ඉතුරු කරනවා මාසෙට. දැන් පන්ති ගාස්තු 700 නම් 700 මු ඉතුරු කරනවා. මොකද වැලන්ටයින් එකට තෑගි අරන් දෙන්න. ඒතර මේක කරන්නේ මොකද්ද? පටන් ගත්ත ගමන් මූ කරන්නේ පද්ධතිය නඩත්තු කරන එක. චොකලට් අරන් දෙනවා, බස් එකේ ටිකට් එක ගන්නවා. ඒතර පුතේ එහෙම කරන එක වැරදි දෙයක්. මොකද පටන් ගත්ත ගමන් පද්ධතියක් අපි නඩත්තු කරන්නේ නැහැ. 6 වෙනි පියවර තමයි පද්ධතිය නඩත්තු කිරීම කියලා කියන්නේ. අත්දැකීමෙන් ඔව් ඉස්කෝලේ ළමයිගේ අත්දැකීමෙන් තමයි කියන්නේ අපි දකින්න ඒවා. හරි. chat එකට දාන්න. හරි. එතකොට පුතේ ළමයි කරන දේ මම කියන්නේ ඇත්තනේ ඉතින්. ඔව් සාන්දලි එහෙම දන්නවා පන්තියේදත් මම බැනලා ගියේ ළමයි ටිකට අහු වෙලා. හරි. එතකොට මොකද්ද වෙන්නේ? මේ නඩත්තු කිරීම පුතේ එකට කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ නඩත්තුව පටන් ගත්තොත් උඹ ජීවිත කාලෙම කරන්නේ මොකද්ද? ඌ නඩත්තු කරන එක තමයි වැඩිම කාලයක් කරන්න ඕනේ. අවුරුදු ගාණක් කරන්නේ නඩත්තු කිරීම කරන එක. එතකොට ඒ දේ නෙමෙයි අපි මුලින්ම කරන්න ඕනේ. පද්ධතියක් නිර්මාණය කරද්දී අවශ්‍යතා හඳුනගන්න ඉන්න ඕනේ. අවශ්‍යතා හඳුනගෙන ඊට පස්සේ අපි ප්ලෑන් එකක් හදන්න ඕනේ. දැන් ගෙයක් හදද්දිත් එහෙමයි. පුතේ දැන් ඔයා ගිහිල්ලා මොකද්ද කරන්නේ? ගෙයක් හදන්න ඕන ගමන් ඔයා ගිහිල්ලා මුලින්ම කරන්නේ මොකද්ද? ආකිටෙක්චර් කෙනෙක්ට කියනවා මට ගෙයක් හදන්න ඕනේ. මට මෙන්න මෙහෙම තට්ටු තුනේ ගෙයක් තමයි මට හදන්න ඕනේ. මගේ යට තට්ටුවේ මගේ බෙන්ස් එක දාන්න ඕනේ. ඊට පස්සේ මට උඩ තට්ටුවට පයින් යන්න බෑ. මට ලිෆ්ට් එකක් එහෙම දාලා තුන්වෙනි තට්ටුවට නගින්න මෙන්න මේ ලිෆ්ට් එකක් දාලා මෙන්න මෙහෙම ගෙයක් හදන්න ඕනේ. හැම තට්ටුවටම මට කාමර දෙක ගන්න ඕනේ. හැම තට්ටුවටම මම හොඳට කාලා බීලා ඉන්න එක්කනේ මට ඕන වෙලාවක උයාගෙන කන්න පුළුවන් මට හැම එකටම කුස්සියක් ඕනේ හැම තට්ටුවකටම. එතකොට මට টয়ලට් එකට යන්න එළියට බහලා යන්න බෑ මං හරි බයයි රෑට. එතකොට මට හැම බාත්රූම් එකක් ඕනේ හැම කාමරයකට. ඔන්න ඔහොම ඔයා විස්තර ටිකක් කියනවා ආකිටෙක්චර් එක. එතකොට එයා ඔයාගේ අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේද මුලින්ම? එයා මුලින්ම බලනවා ඔයාලට මොනවද ඕනේ කියලා අවශ්‍යතාවය හඳුනාගෙන දෙවිනියට තමයි මොකක්ද එයා හදන්නේ? ප්ලෑන් එක හදන්නේ. සැලසුම නිර්මාණය කිරීම. එතකොට මේකෙත් එහෙම තමයි පුතේ මෘදුකාංගයක් හදද්දී අපි මුලින්ම අවශ්‍යතාවය හඳුනාගෙන පස්සේ තමයි ප්ලෑන් එක අඳින්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගෙදර කරන නඩත්තු කර ඉන්නේ නැහැ හදපු ඒවා. හැබැයි දැන් මේ උදාහරණය නම් නඩත්තු කරනවානේ අවසාන වෙනකම් ජීවිත කාලය වෙනකම්ම නඩත්තු කරන්න වෙනවා. software එකක් තුනත් එහෙමයි පුතේ. හදපු කම්පැනි එක තමයි ජීවිත කාලෙම ඊට පස්සේ නඩත්තු කරන්න ඕනේ. අපි ඇග්‍රීමන්ට් එකක් ගහනවා. අපි මෙන්න මෙච්චර කාලයකට ඔය කට්ටියගේ software එකේ එන errors සම්බන්ධයෙන් අපි වග කියනවා. මොනවා හරි දෙයක් වුණොත් අපි ඇවිල්ලා හදනවා. හැබැයි ඔය කට්ටිය මොනවා හරි බක පඬිත වැඩක් කරලා අපේ software එකේ තියෙන details මකලා
කෝඩින් එඩිට් කරන්න ගිහිල්ලා ඒ වගේ දෙයක් වුණොත් අපි වගකීම ගන්නෑ. හැබැයි අපි දාලා දෙන කෝඩින් වලට ඔය කට්ටියගේ මොනවා හරි අපි බිල් එකක් දාලා ඒ බිල් එකේ දැන් හිතන්නකෝ මිනිස්සු වගේක් ඇවිල්ලා ඔන්න බඩු ටිකක් අරගෙන බිල් එකක් print වෙන්න දෙනවා. බිල් එක print වෙන්න දුන්නට පස්සේ අයිතිකාරයාගේ නමයි, උපන්දිනේ, ගමයි අදාළ විස්තර ටික print වෙලා එනවා බිල් එකට. එතන කාගේද වැරද්ද? මේ software company එකේ තමයි වැරද්ද. අන්න ඒ වගේ දෙයක් වුණොත් අපි වග කියනවා. හැබැයි ඔය කට්ටිය නිකන් මේක edit කරන්න ගිහිල්ලා මේ යකා නටලා මොනවා හරි කරොත් අපි වග කියන්නේ අපි නඩත්තු කරනවා. ඒක කාලයක් කියන්න බෑ. දිගටම නඩත්තු කරනවා කියලා ඔන්න ඔහොම කියනවා. හරි. අපි මේ එකින් එක ගැන පුතේ දැන් කතා කරනවා මේ කොහොමද අපේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පවත්වාගෙන යන්නේ. මේ එකින් එක ගැන දැන් කතා කරන්න යන්නේ. මම පොඩ්ඩක් ෂෙයා කරන්නම්. හරි. ඔතන පළවෙනි එක තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. ඒතර පුතේ මම එක පැහැදිලි කරන්නේ දැන් මේක කියන මොකද්ද? අත්තිරු හෝ සංවර්ධනය කර යුතු පරිගණක පාදක තොරතුරු පද්ධතියක් පිළිබඳ පද්ධති විශ්ලේෂක. ඔතන පුතේ මෙන්න මේ පද්ධති විශ්ලේෂක කියන එක්කෙනාව පොඩ්ඩක් highlight කරලා ලියන්න. මොකද අපේ අවශ්‍යතාව හඳුනාගන්නේ වැඩිපුරම එකට වෙහෙසෙන්නේ පද්ධති විශ්ලේෂක. විශ්ලේෂකයා තමයි බලන්නේ මේ තොරතුරු පද්ධතිය නිර්මාණය කරද්දී කොහොමද මේ විදිහට තොරතුරු පද්ධතිය නිර්මාණය කරන්නේ. මේ කට්ටියගේ අවශ්‍යතාවයන් විශ්ලේෂණය කරලා ඒව හරියටම විස්තරාත්මකව එයා තමයි අධ්‍යයනය කිරීමක් කරන්නේ. ඒතර පද්ධති විශ්ලේෂක තමයි උතන ප්‍රධාන කාර්යයක් ඉටු කරන්නේ. හරි මට තව එක දෙයක් කියන්න අමුතුණා. අපි පද්ධතියක් පිළිහිටවද්දී මේ ආකාර දෙකක් වෙන්න පුළුවන්. එකක් මේ ව්‍යාපාරයට මෙච්චර කාලයකට පුතේ පද්ධතියක් නැති එකක් වෙන්න පුළුවන්. පද්ධතියක් තිබිලා නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? අලුතෙන්ම තමයි පද්ධතියක් පිළිහිටවන්නේ. නිව් එකක් අලුත් එකක්. හැබැයි සමහරක් ව්‍යාපාර තියෙනවා පද්ධතියක් තිබිලා තියෙනවා, software එකක් තිබිලා තියෙනවා. මෘදුකාංගයක් භාවිතා කරලා තියෙනවා accounting සඳහා. හැබැයි ඒකෙන් පුතේ කරද්දී මේ මිනිස්සුන්ට ටිකක් වෙලා මේ software දිහා බලන් ඉද්දි වැඩ කරන සේවකයෝ කියනවා බෑ මට මේ ව්‍යාපාරේ එපා වෙනවා මේ මගුලත් එක්ක වැඩ කරන්න බෑ. මට මේක දිහා බලන් ඉද්දි ඔළුව රිදෙනවා වමන යන්නේ නෝ. ඔන්න ඔහොම කියනවා මේ software එකට. ඒතර තියෙන පද්ධතියේ දෝෂයක් නිසා මොනවා හරි ප්‍රශ්නයක් නිසා එහෙම නැත්නම් ඒකේ බිලෙන්න පැයක් විතර බලන් ඉන්න ඕනේ. බිල එන්ටර් කරාට පස්සේ සමහරකට බාකෝඩ් එක අල්ලනවා. අල්ලලා විනාඩි 2ක් විතර ගියාට පස්සේ තමයි ඒක ප්‍රොසෙස් වෙලා බිල පෙන්නන්නේ. ඒතර ඒ වගේ ප්‍රශ්නයක් හින්දා ඒ කට්ටිය කියන මොකද්ද? අපේ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක නම් ගැලපෙන්නේ නැහැ. අර හදපු උන්ට අපි හොඳෙන් ගිහිල්ලා අමතලා ආවේ. උන්ගේ නඩත්තු ඕනෙත් නැහැ මුකුත් ඕනේ නැහැ. අපි ඒ පාඩුව අපි බෙදලා ගත්තා. අපිට අලුත් තොරතුරු පද්ධතියක් හදලා දෙන්න හැබැයි හොඳ මට්ටම එකක් ඕනේ. අර කිල් සුපර් එකේ තියෙන ආපිකෝ එකේ තියෙන ඊට පස්සේ ෆුඩ් සිටි වල වගේ තියෙන හොඳ software එකක් අපිට හදලා දෙන්න. ඔය කට්ටිය අපි සාධාරණ ගාණක් කිව්වොත් අපි ඒ ගාණට අපි මේ වැඩේ කරමු කියලා ඔන්න ව්‍යාපාරිකයා කියනවා. ඒතර අවස්ථා දෙකක් තියෙන පුළුවන් software එකක් හදන. එකක් මොකද්ද? මේ කිසිම දෙයක් නැති ව්‍යාපාරයකට එකක්, දෙවෙනි එක අපි පද්ධතියක් තියෙන ව්‍යාපාරයකට මේ වගේ software එකක් හදන්න පුළුවන්. ඔය ආකාර දෙකම වෙන්න පුළුවන් පුතේ. හරි. note එක පොඩ්ඩක් දාගමු අපි ඊට පස්සේ ඉතුරු ටික කතා කරමු. ළමයි මේ කිව්ව දේවල් වල මොනවා හරි ගැටලුවක් තියෙනවද? දැන් කතා කරපු කොටසේ හරි. මොන ප්‍රශ්න නැද්ද පුතේ? නෑ. හරි. ඒකත් ඩිරෙක්ට් මෙසේජ් විතරයි එන්නේ. බය වෙන්න එපා ළමයි කතා කරන්න මයික් එක ඔන් කරලා. හරි. ඉක්මනට ලියා ගන්න ළමයි නෝට් එක. කටහඬට ඇස් වහවැදී කියලා බයලු. බය වෙන්න එපා එහෙම වදින්නේ නැහැ කතා කරන්න.
එක්කෙනෙක් ලියලා ඉවරයි. පුතේ අනිත් අය ලියලා ඉවරද? ඉවර නම් ෆිනිෂ් කියලා හරි දාන්න නැත්නම් මම නිකන් වෙලාව බලන් ඉන්නවා. අපරාධ ළමයි වෙලාවකින්ද ඉක්මනට ලියලා ඉවර නම් මෙසේජ් එකක් දාන්න ෆිනිෂ් කියලා. තව විනාඩියක් වගේ දෙන්නම් පුතේ කාට හරි වෙලාව මදි වුණොත් කියන්න මං කටවහන් ඉන්න එපා ළමයි බය නැතුව වෙලාව ඉල්ලන්න වෙලාව මදි වගේ නම් හරිද 50යි 51 වගේ වෙනකන් වෙලාව දෙන්න ඉක්මනට ලියන්න හරි පුතේ යමු අපි මෙතනින් පස්සේ ඊළඟ කොටසට මම හිතනවා ලියලා ඉවර ඇති කියලා වෙලාව ඕනනම් පුතේ කියන්න ටයිම් එක මදි සර් තව වෙලාව ඕනේ කියලා ඔන්න අපි අවශ්‍යතා හඳුනා ගැනීමේ පුතේ ක්‍රමවේදයන් පුතේ කාට හරි වෙලාව ඕනේද තව නේද ඔබගේ නිහඬතාවයෙන් පෙන්වුම් යන්නේ වෙලාව ඕනේ නැහැ කියලා මම හිතනවා ඒතර අපිට ඊළඟ එක තියෙන මොකද්ද පරිශීලක අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රමවේදය පුතේ අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඒ කියන්නේ අපිට ඕන අවශ්‍යතා හඳුනා ගැනීමේදී ඔන්න ඔය ක්‍රම පහ යටතේ තමයි අපි මිනිසුන්ගේ මේ software එක හදන්න පද්ධති නිර්මාණය කරන්න ඕන අවශ්‍යතා ටික හඳුනාගන්නේ පළවෙනි එක ඔබ්සර්වේෂන් කියන්නේ දැන් පුතේ අපි සාමාන්‍යයෙන් බලාගෙන ඉන්නවා මේකේ කොහොමද වැඩ ටික වෙන්නේ දැන් මේක කියනවා පද්ධති සංවර්ධනය ආරම්භක අවස්ථාවේදී පවතින පද්ධතිය එය පවතින ස්වභාවයෙන්ම නිරීක්ෂණය කිරීමෙන් තොරතුරු ලබා ගැනීම සිදුවේ. ඒ කියන්නේ පුතේ ඔබ්සර්වේෂන් එකක් කරද්දී සාමාන්‍යයෙන් අපි කිය ඉන්නේ නැහැ. ඒතර දැන් ඔන්න අපි තමයි software හදන කම්පැනි එක. අපිට කියන මොකද්ද මෘදුකාංගයක් හදන්න දෙනවා පද්ධතියක් නිර්මාණය කරන්න දෙනවා මෙන්න මේ සමාගමේ. ඒ සමාගමේ සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන් යන අතරතුර අපි ඒ කට්ටියට කියන්නේ නැතුව අපි යනවා ඔබ්සර්වේෂන් එකකට නිරීක්ෂණයකට. අපි ගිහිල්ලා බලනවා මේ මිනිස්සු ඇත්තටම කොහොමද වැඩ කරන්නේ? පරණ software එකක් තියෙනවා නම් ඒකත් එක්ක වැඩ කරනවද? නැත්නම් මේ කට්ටිය අතෙන් ලියලා වැඩ කරනවා නම් ඒක හරියට කරනවද? ඒතර මෙන්න බිල් දාන තැන ඉන්නවා මුදලාලිගේ පුතා. මිනිහා පොඩ්ඩක් කුකුලා. මිනිහා ඒතර බිල් දාද්දි පොඩ්ඩක් කෙල්ලෙක් ඇවිල්ලා එහෙම ඉන්නවනම් ඒ කෙල්ල පොඩ්ඩක් ඇඹරි එහෙම ඉන්නවනම් මූ බිල දාන්නේ නැහැ හරියට. සමහරක් වෙලාවට ලොකු භාණ්ඩ ගොඩක් අරගෙන මූ රුපියල් 500ක විතර බිලක් දීලා ඔහේ යවනවා. හරියට භාණ්ඩ ටික මෙල දීගෙනත් නැහැ. එතකොට මේවා අපි කියන්නේ නැතුව ඔබ්සර්වේෂන් කරන්න. එතකොට අපි එනවා සමහර අපිට ඔබ්සර්වේෂන් එක කරන්න පාරිභෝගිකයෙක් විදිහට එනවා. එතකොට ඇවිල්ලා බලනවා මේක ඇතුලේ තියෙන දුර්වලතා මොනවද? සේවකයෝ ඉන්නවා සමහරක් අය නිදි පැත්තකට වෙලා වැඩ කරන්නේ නැහැ. එතකොට මිනිස්සුන් භාණ්ඩ මිලදී ගන්න පොලිමේ ඉන්නවා. සමහරක් මිනිස්සු ඇවිල්ලා භාණ්ඩ මිලදී ගන්න අහනවා. ඇහුවට එක එක්කවත් උත්තර දෙන්නේ නැහැ. උන් නිකන් උන්ගේ කඩේ වගේ ඉන්නවා. උත්තරයක් නොදී උන්ගේ කඩේ නෙමෙයි අර යක්කු වගේ ඉන්නේ. අන්න එහෙම එමුන් ඉන්නවා. එතකොට අපි මේ සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයේ සිද්ධ වෙන සිදුවීම පිළිබඳ අපි ඔබ්සර්වේෂන් එකක් කරනවා. නිරීක්ෂණයක් කරනවා. ඔය දැන් සමහරක් වෙලාවට අපි දැන් විද්‍යාපීඨ එහෙම ඉඳි පුතේ අපි මොකද කරන්නේ? අපි උගන්වනවා ළමයි ඉන්නවා. අපේ ලෙක්චර් වල පිටිපස්සේ නම් මොකද කරන්නේ? ඔබ්සර්වේෂන් එකක් කරනවා. අපි හරියට ඒ දීලා තියෙන දේවල් හරියට කරනවද? පොත්පත් හරියට ලියලා තියෙනවද? අන්න ඒ වගේ අපිත් කරන්නේ මෙතන මොකද්ද? ඔබ්සර්වේෂන් එකක් කරනවා මේ software එක හැදීමට අදාළව පද්ධති ගොඩනංවන්න කලින් තොරතුරු ටික රැස් කරගන්න. ඒතර ඒ වැරදි අඩුපාඩු වෙන්නේ නැති වෙන්න තමයි අපි මොකක්ද හදන්න ඕනේ පද්ධතිය. ඒතකොට දැන් කොහොම කවුරු හිටියත් අදාළ දේවල් පද්ධතිය හැදුවට පස්සේ වැරද්ද වෙන්නේ නැති වෙන්න තමයි අපි අලුත් පද්ධතියක් නිර්මාණය කරන්නේ. ඒතකොට අර භාණ්ඩ මිලදී ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම බිල නිකුත් වෙන නම් අදාළ භාණ්ඩ වෙනම අපි අර ෆුඩ් සිටි වල දැකලා ඇති. අපි අතින් ලියලා දෙන්නේ නැහැ නේ මොනවද? මැෂින් එකෙන්ම තමයි බිල print වෙලා ඉන්නේ. thermal print
print එකක් කරහා තමයි print වෙන්නේ. ඒතර barcode reader එක කරා භාණ්ඩ ඇතුළත් කරන්න ඕනේ. අපිට ඕන විදිහට කෝඩ් ගහලා ඇතුළත් කරන්න බෑ. සමහරක් ඒවල barcode එක ගන්න නැත්නම් විතරක් තමයි කෝඩ් එක වෙනම අතින් type කරලා බිලට ඇඩ් කරන්නේ. ඒත් අනිවාර්යයෙන්ම බිලට ඇඩ් කිරීම අනිවාර්ය දෙයක්. කවදාකවත් පුතේ බිලක් නැතුව ආඩ ෆුඩ් සිටි එකකින් වගේ භාණ්ඩ හම්බෙන්නේ නැහැ නේ. අනිවාර්යයෙන්ම බිලක් නිකුත් කරලා තමයි මේ කට්ටිය භාණ්ඩ අලෙවි කිරීම සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ පද්ධතියක් තිබෙන එකේ වාසි. ඊට පස්සේ මෙතන දෙවෙනි එකේදී බලන්න කියනවා සම්මුඛ සාකච්ඡා. අපි දන්නවා මොකද්ද මේ සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ. සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකක් කියලා කියන්නේ. අපිව දැන් සාමාන්‍යයෙන් ජොබ් එකකට ගද්දිත් තියෙන්නේ මොනවද? සම්මුඛ සාකච්ඡා. අපිත් එක්ක ගිහිල්ලා අපි සුහදව කතා කිරීමක් කරනවා. ඒකේ අයිතිකාරයත් එක්ක කතා කරනවා. මොනවද ඔයාලට තියෙන්න ඕනේ? අපේ දැන් පරණ software එක නම් ඔයා අවුල් කිව්වනේ. අපිට කියන්නකෝ අලුත් software එක හදුවම ඔයා මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? එයාගෙන් තොරතුරු රැස් කරනවා. ඊට පස්සේ එයාගෙන් අහනවා තව මොනවද මේකේ ඔයා ආස පාඩවල් තියෙනවද මේකට? සමහරක් මිනිස්සු අපි දාන පාඩවල කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. අහනවා වැඩ කරන සේවකයන්ගේ සම්මුඛ සාකච්ඡාවට එන්න කියලා. හරි. ඔයානේ මේකේ ඉන්නේ accountant. ඔයා තමයි මෙතන වැඩිම වෙලාවක් මේක දිහා බලන් ඉන්න කෙනා. ඔයා මේ පාඩට කැමතිද? මේවා මේ වගේ icon අපි දාන්නේ. ඒ වලට ඔයා කැමතිද? ඒතර ඒ කට්ටියත් එක්ක කතා කරනවා. මොනවද කලින් තිබ්බ පද්ධතියේ ප්‍රශ්න? අත්තිරු තොරතුරු පද්ධතියක් තිබුණා. අතින් ලියලා වැඩ කරා නම් ඒකේ තියෙන ප්‍රශ්න මොනවද? අපිට කියන්න අපි ඒවා විසඳලා දෙන්නම් කියලා ඔන්න මොකද කරන්නේ? සම්මුඛ සාකච්ඡාවක් තියලා අර ප්‍රශ්න ටික ඔක්කොම අහගන්නවා. ඊට පස්සේ සම්මුඛ සාකච්ඡාවත් ඉවරුණාට පස්සේ පුතේ දැන් ලොකු ව්‍යාපාරයක් නම් අපිට පුතේ දැන් හිතන්න ගාමන්ට් එකක් කියලා. ගාමන්ට් එකේ ඉන්න ඔය ගෑනු ළමයි එහෙම සාමාන්‍යයෙන් 3000 4000 5000 6000 ඉන්න ෆැක්ටරි තියෙනවා. ඒතර ඒ වගේ එක ගෑනු ළමයි ඉන්ටර්වයුව කරන්න ගියොත් ඒ කට්ටියට අවුරුදු 2ක් විතර ඉන්ටර්වයුව කරන්න වෙනවා අර ගෑනු ළමයි එක්ක. ඒතර ඒක හරියන්නේ නැහැ නේ වැඩේ. ඒතර අපි කරන්නේ මොකද්ද? ක්වෙස්චනරි එක පාවිච්චි කරනවා. ප්‍රශ්නාවලිය කරා වෙන්නේ මොකද්ද? අපි පුංචි පේපර් එකක් දෙනවා. ඒකේ හරි වැරදි දාන්න පුංචි yes no answer ලියන්න. ඒ වගේ පුංචි උත්තර ටිකක් ලියන්න දෙනවා. අහනවා මෙන්න මේ කලින් software එකේ තිබ්බ ගැටලු මොනවද? ඒක හොඳයිද නැද්ද? අපි අලුත් එකක් හදන්න යන්නේ. අපි මෙන්න මෙහෙමයි කරන්න යන්නේ කිය අපි විස්තර කියනවා. එතකොට ඒකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලා ඒ කට්ටියකින් දැනගන්න මොනවද? ප්‍රශ්නාවලි හරහා. එතකොට අපිට මේ විදිහට තොරතුරු රැස් කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ තියෙනවා මොනවද? වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය. document sample and collection. ඒතර මේ වාර්තා හෝ ලිපිගොනු. ඒ කියන්නේ පුතේ කලින් හිටපු ව්‍යාපාරිකයෝ ලොකු පොත්වල ලියාගෙන ඉඳලා දෙනවා. මෙන්න මේ කට්ටියගේ මුදල් ගිණුම. මුදල් ගිණුමේ දාලා දෙනවා මේ කට්ටියගේ මේ මාසය ඇතුළත වෙච්ච මුදල් ගණන සහ ගෙවීම් පිළිබඳ විස්තර. ඊට පස්සේ මේ කට්ටියගේ ලාභාලාභ ගිණුමක් තියෙනවා. මේක තමයි මේ කට්ටියගේ ලාභය. නැත්නම් මේ මාසේ අලාභය. ඔහොමම ඒ කට්ටිය අදාළ ව්‍යාපාරයේ ගිණුම් පොත්. ඊට පස්සේ සටහන් තියන් ඉන්න ඒවා. බිල්පත් හම්බෙච්ච ඒවා. නායවර ලිපි තියෙනවා නම් ඒ වගේ දේවල්. ඒවා හැම එකම චෙක් පොත් තියෙනවා නම් චෙක් වල ගනුදෙනු කොහොමද? මේ හැම දෙයක්ම අපි මොකද කරන්නේ? ලිපි ලේඛන පරීක්ෂා කිරීමක් කරලා තොරතුරු රැස් කර ගන්නවා. මේ කට්ටියට කිසිම දැනුමක් නැහැ. නිකන් ඔහේ ලියන්නම් වාලේ එක පොතක විතරක් ඔක්කොම ලියලා. නිකන් හරි අපායක් වගේ පිළිවෙලක් නැහැ. ඒතර අපි මොකද කරන්න ඕනේ? මේ පිළිවෙල දත්ත ටික ආයි ලස්සනට පෙළගස්සලා පිළිවෙලට ඒ කට්ටියට හදලා තමයි සිස්ටම් එකට දාලා දෙන්න ඕනේ. ඒතර අපි ඒවත් ලියා ගන්න ඕනේ. කොහොමද ඒවා හරියට බැලන්ස් කරලා මේ කට්ටියට ලස්සනට ව්‍යාපාරය නිසි පරිදි අපේ පද්ධතිය හරහා පවත්වාගෙන යන්න කියාව ලැබෙන්නේ කියලා. ඊට පස්සේ ප්‍රොටෝටයිපින්. අපිට මූලාදර්ශයක් දෙන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ මූලාදර්ශයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි පද්ධති නිර්මාණය කරලා තියෙනවා. අපි පද්ධති හදන කම්පැනි ගන්න. අපි කලින් හදපු ඒවා තියෙනවා. එතකොට අපේ ව්‍යාපාරයට ගැලපෙන කලින් හදපු පද්ධතියක් තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න පුංචි පද්ධතියක් හදනවා නැත්නම් මේ කට්ටියට ගැලපෙන්නේ. ඒ කට්ටියගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට පුංචි software එකක් හදනවා. සම්පූර්ණ පද්ධතිය නෙමෙයි. පද්ධතියේ මුල් කොටස හිතන්න. පද්ධතියේ පළවෙනි කොටස. දීලා අහන ඒ කට්ටියගේ ප්‍රධාන සේවකයෙක්ට හරි නැත්නම් අයිතිකාරයට හරි කාට හරි දීලා ඒක පරීක්ෂා කරලා බලනවා. අපේ මේ ප්‍රොටෝටයිප් එක. අපේ මූලාදර්ශය පාවිච්චි කරන්න අපි මෙන්න මේ වගේ software එකක් තමයි කට්ටියට හදලා දෙන්න යන්නේ. ඒ කට්ටියගේ නම දා සුපිරි software එකක් හදන්න යන්නේ. අපි ඒකට කැමතියි. නියමයි. ඔය කට්ටිය නියම වැඩකාරයෝ ටිකක් ඉන්න අර කලින් ආයි වගේ නෙමෙයි. ඒ වැඩේ නම් නියමයි අපි ඇත්තටම කැමතියි. ඔන්න වැඩ කරන මිනිස්සු හොඳ කියනවා software එකේ. ඒතර අපිට කිසි බයක් නැහැ. අපිට දෙන්නේ මොකද්ද? අපි ඊට පස්සේ කෝඩ් කරලා අපේ software එක හදන්න ගන්න තමයි තියෙන්නේ. ඒතර ඔන්න ඔය විදිහට අපිට තොරතුරු රැස් කරගන්න පුළුවන් අවශ්‍යතාව හඳුනා ගැනීමට. ඒ කියන්නේ පුතාලට තේරෙනවා ඇති. එකපාරට පටන් ගත්ත ගමන් අපි මෘදුකාංගයක් නිර්මාණය කිරීම කරන්නේ මුලින්ම ඔන්න ඔය ක්‍රමවේද යටතේ අවශ්‍යතාව හඳුනා ගැනීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. හරි අපි ඒ ටික පොඩ්ඩක් නෝට් එකක් දාගමු.
පුතේ මේ ටික ලිව්වා නේද අපි ඉස්සලා? නෑ සර්. ඔක ලිව්වේ නැද්ද ඉස්සලා? මේකත් ලියා ගන්නකො. ඊට පස්සේ ඒක විස්තර කරලා ලියා ගන්න ඕනේ. මේ ටික ඉක්මනට ලියා ගන්න. හරි ඔබ ලියන ගමන් පුතේ මේ පාඩම පොඩ්ඩක් තියරි පාඩමක් තියෙන්නේ. නිදිමතයි වගේ නම් මූලකට පොඩ්ඩක් හොදාගෙන ඉන්න පොත උඩ ලිය ගන්න එපා. මූලකට හොදාගෙන එහෙම ඇවිල්ලා ඉන්න පොඩ්ඩක් ආයි පාරක්. මේ පාඩම අපි ඉක්මනට ඉවර කරමු දවස් 3මාරක් වගේ ඇතුළත පාස් පේපර් ටිකත් කතා කරලා ඉවර කරමු. ඒතර මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් පාස් පේපර්ත් එක්කම අපිට ඒතර බලන්න පුළුවන් විභාග ප්‍රශ්න හැදලා තියෙන්නේ කොහොමද? ඒවත් එක්කම අපි මේ පාඩම ඉවර කරලා දාලා පෙබරවාරි මාසය ඇතුළත අපි Excel පාඩමයි database පාඩමයි අපි පටන් ගමු. පෙබරවාරි අපි extra date ගොඩක් කරමු. අමතක දවස් වැඩිපුර ටිකක්. ඒතර අපිට පාඩම් ටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. පුතේ ඉංග්‍රීසි වචනෙත් එක්ක ලියා ගන්න. observation, interview, correction areas, document sample and collection, prototyping. හරි. ඒ තුන් දෙනෙක් ඉවරයි. අනිත් අයත් ඉක්මනට ලියන්න ළමයි. ඉතින් ඉවර නම් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. හරි. පුතේ ගොඩක් දැන් නම් ලියලා ඉවරයි නේද? chat එකට දාලා දිනවා. පුතේ තව ලියන අය ඉන්නවද? සර් තව චුට්ටක් තියෙනවා. ටිකක් තියෙනවා. හරි. ඉක්මනට ලියන්න. හරි සර්. පුතේ තව කාට හරි වෙලාව ඕනේද? ලියන අය ඉන්නවද? නෑ නේද? හරි. දැන් මේකෙන් එක ගැන විස්තර කරලා ලියා ගන්න ඕනේ මම අර පැහැදිලි කරපු එක. මම ඊට පස්සේ කොටස දාන්නම්. හරි. ඉක්මනට ලියා ගන්න පුතේ.
හරි. දරුවෝ ලියන් ඉවරයි නේද? ඉවරද? තාම ලියනවද? එකක් තියෙනවා ලියන්න. එකක් තියෙනවා. මට ලියමු. පුතේ ඔය කට්ටිය chat එකට හරි දාන්න ලියලා ඉවරද කියලා. නැතුනොත් එහෙම ඔය කට්ටිය ලියන්න නැතුව පුතේ මම ඊළඟ එකට දැම්මොත් එහෙම ලියා ගන්න වෙන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් chat එකට හැම වෙලාවෙම දාන්න ලියලා ඉවර නම් finish කියලා. තමයි කම්මැලි වෙන්න එපා ලියන්න නෝට් එක අනිවාර්යයෙන්ම ලියා ගන්න නෝට් එක මේ නෝට් එක ලියලා පොඩ්ඩක් පාඩම් කරන්න ඕන පාඩමක් ඒකෙන් හින්දා තමයි නෝට් එක හොඳට පැහැදිලිව කටට දෙන්නේ අනිවාර්යයෙන්ම මේ පාඩම් කරන්න අතාරින්න එපා මේ පාඩම් කරන්න ගොඩක් තියෙනවා කියලා මේ පාඩම් කරොත් ලේසියෙන්ම ලකුණු ටිකක් ගන්න පුළුවන් මහ ලොකු දේවල් නෙවෙයි මේ පාඩමේ තියෙන්නේ පුතාලට හරියට පොඩ්ඩක් අයිඩියා එකක් ගත්තොත් මේ පාඩම කරගන්න පුළුවන් දැන් මම මේ පාත් එක පෙන්නනවා නෝට් එක ලියාගෙන හරියට පාඩම් කරන ලකුණු 10ක් අනිවාර්යයෙන්ම විභාගයට ගන්න පුළුවන් 10ක් 8ක් විභාගයට නැතිනම් මේ පාඩමෙන් ගන්න එක. හරි. අපි ඊළඟ තුනක් ලියාගමු ඉක්මනට. හරි. sorry ඊළඟ දෙක අවසාන දෙක. අපි තුනක් ලියාගත්තා ඊළඟ දෙක පුතේ. ඉක්මනට මේ දෙකත් ලියාගන්න විනාඩි 2ක් වගේ ඇතුළත 9 8යි 9 10 9 11 වගේ වෙද්දී ලියලා ඉවර කරන්න. ඉක්මනට ලියමු අපි. හරි. පුතේ ලියාගෙන ඉවරයි නේද? වෙලාව ඇති නේද? හරි සර්. හරි. පුතේ ඔන්න එතනින් පස්සේ පුංචි උදාහරණයක් කියනවා. මේ බලන්න මේව ලියන්න ඕනේ මේ උදාහරණේ බලා ගන්න. අත්‍යරු පාසල් පුස්තකාල පද්ධතියක් පරිගණක පාදක පුස්තකාල පද්ධතියක් බවට හැරවීම. හරි. අපි මේ මොකද කරන්න යන්නේ? අතින් ලියලා තියාගෙන හිටපු පුස්තකාල පද්ධතියක් පරිගණක පාදක කම්පියුටර් බේස් එකක් බවට තමයි මේ පරිවර්තනය කරන්න යන්නේ. එතකොට අපි ඒකේ පියවර ටික මෙන්න මේ පියවර ටික තොරතුරු රැස් කරගන්න විදිය මෙතනදී කියනවා. නිරීක්ෂණය කරනවා මොකද්ද? පුස්තකාලාධිපති පොත් නිකුත් කරන ආකාරය. අපේ පුස්තකාලාධිපති කොහොමද පොත් නිකුත් කරන්නේ? දැන් මෙයා ඉස්කෝලේ ගන එයා හරියට අදාළ විදියට කාඩ් එකේ ලියලා අදාළ පොතේ ලියාගෙන දඩ මුදල් අය කරලා නිකුත් කරනවද? නැත්නම් ටීචර් කෙනෙක් ආවට පස්සේ ඔයා ඇති තරම් පොත් ගෙනියන්න කියලා ඔහේ නිකන් දෙනවද? අන්න ඒව අපි නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ පුතේ ඉස්කෝලේක පුස්තකාලයක පොත් දෙකයි එක්කෙනෙක්ට ගෙනියන්න පුළුවන්. ඒතර අදාළ විදියට දේවල් ගෙනියන්නේ. අන්න ඒව නිරීක්ෂණය කරනවා. දෙවෙනි එක සම්මුඛ සාකච්ඡා ඉන්ටර්විව්ස්.
අපි පුස්තකාලාධිපතිත් එක්ක ගිහිල්ලා කතා කරලා බලනවා. ඔයාලට මේ ක්‍රමේ වදේ නේද? පොතක් කවුරු හරි ඇවිල්ලා හපු ගම එකපාරට කියන්න බෑ. අපි හදලා දෙන්නම් මෙන්න මේ විදියට. ඔයාගේ තව මොනවද අවශ්‍යතා? ඔයාලට මොනවද වෙන්න ඕනේ අපේ සිස්ටම් එක හරහා, පද්ධතිය හරහා. ඊට පස්සේ පුස්තකාලාධිපති කියනවා අපිට මෙන්න මෙහෙම කරලා දෙන්න. මෙන්න මේ විදියට කරලා දෙන්න. මට මේකේ දඩමුදල් ගණනය කරන්න මෙන්න මෙහෙම software එකේ මේ දේවල් ඇතුළත් කරලා දෙන්න. එතකොට අන්න පුස්තකාලාධිපති කියන සම්මුඛ සාකච්ඡාවේදී මට මේ දේවල් ඕනේ. මේ දේවල් මෙහෙම හදලා දෙන්න. එතකොට අපි මේ ඉන්ටර්වියු එකේදී රැස් කරගන්න දත්ත වලට අනුව තොරතුරු වලට අනුව තමයි අපි මේ පද්ධතිය නිර්මාණය කරන්නේ. ඊළඟ එක ප්‍රශ්නාවලි. අපි පුතේ සමහරක් ඒවා කටින් ඇහුවට විතරක් මදි. ඒවා අපිට ලිඛිතව සාක්ෂියක් විදිහට සනාථ කරගන්න ඕනේ. ඒකට අපි පුස්තකාලාධිපතිට දෙනවා මොකද්ද? පුංචි ප්‍රශ්න ටිකක් දෙනවා. ඒ ටිකට හරි වැරදි දාලා උන් නැත දාලා එයාගේ අදහස් ලියලා මෙන්න මේ උත්තර ටික ලියලා දෙන්න කියලා අපි ප්‍රශ්නාවලියක් ලබා ගන්නවා. ඊට පස්සේ පුස්තකාලයේ කොහොමද මෙයා පොත්පත් පවත්වාගෙන ගියේ ලිපි ලේඛන අපි පරීක්ෂා කරලා බලනවා කාඩ්පත් හරියට නිකුත් කරලා තියනවද? අදාළ දඩ මුදල් අය කරගෙන තියනවද? පොත්පත් නිසි රාක්කවල තැන්පත් කරලා තියනවද? ඒතර මේ දේවල් හරියට වෙලා තියෙනවද කියලා අපි ලිපිගොනු වාර්තා නිරීක්ෂණය කරලා තොරතුරු රැස් කරන ගන්නවා. ඊට පස්සේ මූලාදර්ශ. අපි පුස්තකාලාධිපතිය දෙනවා මොකද්ද? අපි කලින් හදපු වැඩසටහනක් දෙනවා මෙන්න අපේ සාම්පල් එක. මේක බලන්න පොඩ්ඩක්. අපි මෙන්න මෙහෙම තමයි මේකේ වාර්තා තියන්නේ. මෙන්න මෙහෙමයි පොතක් හොයන්නේ. මෙන්න මෙහෙමයි අපේ ප්‍රොටෝටයිප් එකේ වැඩ කරන්නේ. අන්න අපි කියලා දෙනවා පුස්තකාලාධිපතිට ඔයා පොඩ්ඩක් මේක පාවිච්චි කරලා බලන්න කොහොමද? අපි මෙන්න මේ වගේ එකක් තමයි හදන්න යන්නේ. එතකොට එයා කියනවා මේක හොඳයි. නියමයි. මගේ වැඩ පහසු වෙනවා. හොඳයි මම කැමතියි. අපේ පුස්තකාලයටත් මේ වගේ දෙයක් අපිට හදලා දෙන්න. ඊට පස්සේ අපි තව උදාහරණයක් මෙතනදී කතා කරනවා අත්තිරු වෙළඳ පොලක්. ඒ කියන්නේ පුංචි කඩයක් කියලා හිතන්න. ඒ කඩේ පුතේ මොකද්ද කරන්න යන්නේ? අතින් ලීලිය බඩු විකුණපු කඩේකට පුංචි software එකක් හදලා දෙනවා. පද්ධතිය නිර්මාණය කරලා දෙනවා. ඔකට දැකලා ඇති සමහරක් කඩවල අපිට වෙනම බිල් පතක්වත් නැහැ. අඩුම බිල් එකක් කිල්ලුවට පස්සේ මොකද්ද? පොතකින් කොල කෑල්ලක් ඉරලාලා ඒකේ ලියලා දෙනවා නිකන් අතින් ලියලා දෙනවා. අන්න ඒක තමයි මේ කට්ටියගේ බිල් එක. ඒතර ඔයා නිරීක්ෂණය කරනවා මේ කට්ටිය ඇත්තටම කොහොමද බිල් නිකුත් කරේ. ඒතර ව්‍යාපාරයේ වුණ ගනුදෙනු වාර්තා කරගෙන තියනවද නැහැ. සමහරක් ඒවල ගනුදෙනු වාර්තා කිරීමක් නැහැ. මිනිස්සු හොරකම් කරක් දන්නේ නැහැ. මොකද කිසිම සාක්ෂියක් නැහැ. බඩු ගේන ඒවා වාර්තා කරගන්නෙත් නැහැ. විකුණන ඒවා වාර්තා කරගන්නෙත් නැහැ. කවුරු හරි ඉල්ලුවොත් විතරක් බිලක් නිකුත් කරලා නිකන් දෙනවල අතින් කොලයක් ඉරලා අන්න ඒක තමයි බිල. එතකොට මේ වෙළඳසැලේ කොහොමද බඩු ටික තැම්පත් කරන් ඉන්නේ. ඒ කට්ටිය ස්ටොක් කවුන්ටින් එකක් කරනවද? ඒ කියන්නේ අපේ ගබඩාව හරියට ගණනය කරලා ඒවා දත්ත තියන් ඉන්නවද? ඊට පස්සේ බිල්පත් කොහොමද නිකුත් කරන්නේ? මේ සියලු දේවල් අපි නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ අදාළ ව්‍යාපාරිකයොත් එක්ක වෙළඳ හිමියොත් එක්ක අපි මොකද ගන්නේ? සම්මුඛ සාකච්ඡාවක්. සාකච්ඡා කරලා බලනවා හරි මේ අපි මෙන්න මෙහෙම එකක් හදන්න යන්නේ. ඔයාගේ අදහස් කියන්න. ඔයාට මොනවද ඕනේ? අන්න ඒ විදිහට අපි සම්මුඛ සාකච්ඡාවෙන් දත්ත රැස් කරගෙන අපේ අවශ්‍යතා සපුරා ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ ප්‍රශ්නාවලිය. අර ඉස්සෙල්ලා වගේම ව්‍යාපාරිකයන්ට සේවකයන්ට අපි ප්‍රශ්න ටිකක් දෙනවා උත්තර ලබා ගන්න. ඊට පස්සේ අපි ව්‍යාපාරයේ ඉස්සෙල්ලත් මම කියව මොනවද? අපේ වාර්තා බිල්පත් බඩු වල තියෙන විස්තර ඒවා අපි නිරීක්ෂණය කරලා බලනවා. ඊට පස්සේ අපි මේකටත් දෙනවා මොකද්ද? සාම්පල් software එකක් දෙනවා. අපි හදපු prototype එකක් තියෙනවා. තව කඩේකට මෙන්න මේ වගේ එකක් හදුවා බලන්න ඔය කට්ටියත් ගැලපෙනවද? අපි මෙන්න මේ වගේ software එකක් තමයි ඔය කට්ටියට වැඩි දියුණු කරලා දෙන්නේ. ඔය කට්ටියට ගැලපෙන විදියට අපි හදලා දෙනවා කියලා කියනවා. ඒ කට්ටියත් කියනවා මොකද්ද? ඔය software එකේ නම් මෙන්න මේව නෑ මට මෙන්න මෙහෙම වෙන්න ඕනේ. අඩුපාඩු දිනවා ඔක අපිට හරියන්නේ නෑ. අපිට මෙහෙම කරලා දෙන්න කිව්වොත් අපි ඒ විදියට ගැලපෙන විදියට මෘදුකාංගය අපි පද්ධතිය නිර්මාණය කිරීමක් සිද්ධ කරනවා. ඔන්න අපිට ඊට පස්සේ තියෙනවා විසඳුම් සැලසුම් කිරීම. පුතේ මෙතනදී තමයි මම කිව්වේ මොකද්ද? අපි ගෙයක් හදද්දී මුලින්ම මම කිව්වේ මොකද්ද? අවශ්‍යතාවය හඳුනා ගන්න. ඔතනදී තමයි මොකද්ද කරන්නේ? අවශ්‍යතාවය සැලසුම් කරන්න යන්නේ දැන්. එතකොට මෙතනදී තමයි මොකද්ද කරන්නේ? අවශ්‍යතාවය සැලසුම් කරනවා. අපේ plan එක අඳින්න යන්නේ. මෙතනින් තමයි design part එක. ඒ කියන්නේ කොහොමද මේ software එක නිර්මාණය කරන්නේ? අපේ design එක කොයි වගේද එන්නේ? එතකොට මේක මෙතනදී තමයි ටික ගැන කතා කරන්නේ. අපි පොඩ්ඩක් note එක දාගෙන කතා කරමු. note එක ලියා ගන්නකො පුතේ පොඩ්ඩක්. ඊට පස්සේ මම එකෙන් එක පැහැදිලි කරන්නම්. විසඳුම් සැලසුම් කිරීම යටතේ note එක ලියාගමු.
හරි. පුතේ ලියාගෙන ඉවරද? තාම ලියනවද? තවම ලියනවා සර්. ලියනවා. හරි. ඉක්මනට ලියාගන්න පුතේ. හරි. හතර දෙනෙක් වගේ ෆිනිෂ් කියලා දාලා දෙනවා. very good. අනිත් අයත් ඉක්මනට ලියන්න පුතේ. ලියලා ඉවර නම් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. මේ ෆිනිෂ් කියලා දාන්න පුළුවන් නම් දාන්න everyone. එතකොට අනිත් අයටත් ඉක්මනට ලියන්න පොඩි මොටිවේෂන් එකක් හරි එනවා පුතේ. නිකන් ප්‍රයිවට් මැසේජ් එකක් විතර එන්නේ ඩිරෙක්ට් මැසේජ් එකක්. ඒකට මට විතරයිනේ පේන්නේ. ඉක්මනට ලියන්න පුතේ. මම ඊට පස්සේ පැහැදිලි කරන්නම් එකෙන් එක. ඔය ජම්පිකා දානවා YouTube එකට වීඩියෝ එක. පුතා පස්සේ නේද ආවේ මම දැක්කා ලොග් වුණේ දැන් ටිකට කලින් නේද? හරි. කමක් නැහැ පුතේ. රෙකෝඩින් එක දාන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම බලන්න. හරි. පුතේ ලියාගෙන ඉවරයි නේද? තව ඉන්නවද කවුරු හරි ලියන නෑ නේද? හරි. මම චූටි වීඩියෝ එකක් පෙන්නන්නම්. වීඩියෝ එක පෙන්නලා අපි කතා කරමු පොඩ්ඩක්. පාඩම් බෝරින් වෙන හින්දා. ගොඩාක් අයියෙන් කතා කරන්න. පුතේ ඇහෙන්නේ නැද්ද? එන්න බලන්න මම මයික් එකේ හරි. මයික් එක පොඩ්ඩක් දුර තිබ්බේ පුතේ ඒකින්ද වෙන්නද? දැන් ඇහෙනව නේද? හරි. පුතේ මම කතා කරන එක ඇහෙන්නේ නැද්ද පැහැදිලිව? හැමිටද ඇහෙන්නේ? දැන් සර් මෙහෙට වහිනවා. වහිනවා. ඒ ප්‍රශ්නේ පුතේ හෑම් ෆ්‍රී එකක් ගහගත්තා නම් ඔක විසඳනවා ප්‍රශ්නේ. ඒ කියන්නේ පුතේ අපේ දැන් මයික් එකක කොච්චර හයියෙන් කෑ ගැහුවත් අවුට්පුට් එක එන ප්‍රමාණයක් තියෙනවනේ. එතනින් එහා ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ස්පීකර් එක තමයි වැඩි කරගන්න තියෙන විදිය එකම විදිය. එහෙම නැත්නම් හෑම් ෆ්‍රී එක පොඩ්ඩක් යූස් කරන්න. ඒකට මේ ප්‍රශ්නේ විසඳෙනවා. තව චූටි වෙලාවක් පන්තිය කරන්න. ඒකින්ද පොඩ්ඩක්
අහන් ඉන්න අමාරුවෙන් හරි වැස්සේ හරි නැත්තම් පුතේ මොනවා හරි සිග්නල් ප්‍රශ්නයක් හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක දානවා අනිවාර්යයෙන්ම. හරි ගොඩක් අයට මෙහෙටත් වහිනවා කියලා දාලා දිනවා. ඔව් මෙහෙටත් පුතේ පොදක් ගහනවා මෙහෙටත් වහී ඉතින් තව ටිකකින් කරන්න දෙයක් නෑ අපිට දැන්. තියෙන එකම ක්‍රමවේදය තමයි මේ විදිහට ඉගෙන ගන්න එක. අපි කොහොම හරි ගැටලු එනවා වැස්ස එනවා සිග්නල් නැති වෙනවා මොනව කරන්නද? අපි ලංකාවේ වාසනාවන්ත රටේනේ ජීවත් වෙන්නේ. ඉතින් පාලකයෝ අපිට මෙහෙම තමයි සලකන්නේ. සිග්නල් දෙන්නේ මේ විදිහට. ඒ වලට ඉතින් අපිට මුහුණ දෙන්න වෙනවා. ඒකින්ද අපි කොහොම හරි පුතේ විභාගේ කොට දාගන්න එක තමයි එකම අපේ බලාපොරොත්තුව. ඒකින්ද ඔයා සිග්නල් ප්‍රශ්න මොනවද තිබ්බත් මම රෙකෝඩින් එක දානවා. ඒකින්ද පන්තියට මොනවා හරි මිස් වෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෙකෝඩින් එකෙන් බලන්න රෙකෝඩින් එක ඔය කට්ටියට ලබා දෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ කාට හරි පන්තිය ආවේ නැහැ කියලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා පන්තියට එන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. මට සිග්නල් නැති වෙලා මට කරන්ට් එක ගිහිල්ලා දෙයක් කැරෙන්න වෙන විදියකින් පන්තිය තිබ්බේ නැත්තොත් තමයි ඔකට රෙකෝඩින් එක හම්බෙන්නේ නැත්තේ. නැත්නම් අනිවාර්යයෙන්ම පුතේ රෙකෝඩින් එක දෙනවා. සර් ක්ලාස් එකේ සල්ලි ගෙවන්නේ කොහොමද? ඔව් පුතේ හෝල් ක්ලාස් එකට එනවා නම් කට්ටියට පුළුවන් පබාරකින් ගෙවන්න. නැත්නම් මම ගෲප් එකට දාන්නම් පුතේ අපේ account number ටිකක් තියෙනවා. ඒ number ටිකට ඔය කට්ටියට මුදල් ගෙවන්න පුළුවන්. මම account number ටික දාන්නම්. අපේ online class එකේ ගාණ රුපියල් 800යි පුතේ. ඔය කට්ටියට 800ක් තමයි බැංකුවට ගෙවන්න තියෙන්නේ. බැංකුවට ගෙවලා ස්ලිප් එකේ ෆොටෝ එකක් ගහලා මෙන්න මේ නම්බර් එකට එවන්න තියෙන්නේ. මගේ නම්බර එක ඔය තියෙන WhatsApp ඉන්න නම්බර එකට 075 811යි 36යි 03. අපේ හිටපු ළමයි ටික දන්නවා මේ කට්ටිය කොහොමද එවනවනේ එහෙම. ඒකට අනිත් අලුතෙන් කවුරු හරි ඇවිල්ලා දිගටම පන්තියට සම්බන්ධ වෙනවා නම් පුතේ ඊළඟ සතියේ ඉඳන් සාමාන්‍ය සති 3ක් දෙකක් වගේ ඇතුළත මුදල් ගෙවන්න ඕනේ. මෙන්න මේ නම්බර එකට තමයි දාන්න ඕනේ 075 811යි 36යි 03. කාට හරි මුදල් ගෙවීම අපහසුතාවයක් තියෙනවා නම් පුතේ ඒ පිළිබඳව දැනුවත් කරන්න. දැන් ජනවාරි ඉඳන් නැවත මේ පොදු ගෲප් එකෙන් අයින් කරලා ඔය කට්ටිය මුදල් ගෙවන අය වෙනම ගෲප් එකකට දාලා අපි ඒකට ඇඩ් කරනවා. ඒක පබාර ආයතනයේ සිදු කරා ඉස්සරහට. දැන් මට පුතේ ඔක්කොම පන්ති ටික මැනේජ් කරන්න විදියක් නැහැ. ඒකින්ද මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. මට මේ නම්බර එකට මෙසේජ් එකක් දාලා සර් මාව ගෲප් එකට ඇඩ් කරලා තියන්න. මෙන්න මෙහෙම මේ මාසේ මුදල් ගෙවන්න පරක්කු වෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මට මෙසේජ් එකක් දාන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. කාට හරි මුදල් ගැටලුවක් තියෙනවා නම් පස්සේ හරි මුදල් ගෙවන්න. ඒක දැනුවත් කරන්න පුතේ. මොකද ගෲප් එකට ඇඩ් වෙන්නේ නැතුව ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න විදියක් නැහැනේ. ඒකින්ද එහෙම මුදල් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. ඒකට ඔය කටට අදාළ ගෲප් එකට ඇඩ් වෙලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට පුළුවන් දවසට අදාළ මුදල් ගෙවලා එහෙම මුදල් ගැටලු තියෙන ළමයිට විතරක් ඒ අවස්ථාව අපි ලබා දෙනවා. එහෙම ළමයිව හලන්නේ නැහැ පුතේ. බය වෙන්න එපා. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාලා කියන්න. එහෙම ළමෙක්ව අතහැරලා දාලා එහෙම යන්නේ නැහැ පන්තිය මැදදී. ඒකින්ද එහෙම ගැටලුවක් තියෙන ළමයි අනිවාර්යයෙන්ම මෙසේජ් එකෙන් ඒ බව දැනුවත් කරන්න. ඔය කටට ඊට පස්සේ පුළුවන් වෙන දවසට සල්ලි දාන්න. ඒකට අපි සාමාන්‍යයෙන් සති 2ක් හෝ 3ක් ඇතුළත තමයි අදාළ ගෲප් එක හදන්නේ. දැන් මේ මාසයක් දෙකක් අපි නිකන් කරන් ගියා. ඒකට දැන් ජනවාරි ඉඳන් ඒ ටික හැම පන්තියක්ම පිළිවෙලට ඒ වැඩ ටික කරනවා පබාරකින්. ඒකට ඔය කට්ටිය අදාළ මුදල් ගෙවුව අය විතරක් ගෲප් එකට ඇඩ් වෙනවා. අනිත් අයට පුතේ මුදල් ගෙවලා තමයි ගෲප් එකට ඇඩ් වෙන්න එන්නේ. මොනවා හරි මුදල් ගැටලුවක් තියෙනවා නම් අර විදිහට අපිව ඉස්සරහට දැනුවත් කරන්න වෙනවා. ඒකට දැන් ජනවාරි මාසෙට අදාළව වෙනම ගෲප් එකක් ඉස්සරහට හදනවා. හරි. අපි යමු පුංචි වීඩියෝ එකක් බලලා ඊටු ටික කතා කරමු පුතේ. IT වලට අදාළ වීඩියෝ එකක් නනේ මේ පුංචි කාටුන් එකක් තිබ්බා. ඒකත් ලස්සනයි. බැලුවේ ටෙක්නිකල් වීඩියෝ එකක් පෙන්වනවද ඒ වගේ එකක් පෙන්වනවද කියලා. මේක බලලා දෙනවා දැන් පුංචි කාටුන් එකක වීඩියෝ එකක්. මේක බලලා දිනනවා නම් කියන්නේ මම වෙන එකක් දාන්නම්. සමහරක් අය බලලා තියෙන්න පුළුවන් පොඩ්ඩක් බලනවා බලලා දිනනවා කියලා. පුතේ බලලා දිනනද? සම්පූර්ණ ලොකු වීඩියෝ නේ චූටි විනාඩි 5ක විතර පුංචි ක්ලිප් එකක්. මේ ක්ලිප් එක බලලා දිනනද ඔය කට්ටිය? නෑ සර්. බලලා නැහැ නේද? හරි. මේ කාටුන් එක හදලා දෙන්නේ පුතේ මේ ලෝකේ ඉන්න සත්තු බෝලයක් වගේ වුණත් මොන වගේ දේවල් වෙයිද කියලා.
පුංචි ෆනි ක්ලිප් එකක් අපි ඒක බලලා ඉතුරු ටික කතා කරමු.
ඔන්න ඔහම වෙනවල ළමයි සත්තුත් ඔය වගේ මහත් වුණොත් සමහරක් අය රිප්ලයි දාලා තියෙනවා මාත් ඉන්න හොතන කියලා. හරි. ඔව් ඒ වගේ ඉන්නවා. ඉතින් අපිත් ඒ වගේ මහත තමයි. ටිකක් විතර. හරි. අපි යමු පුතේ ඊළඟ කොටස කතා කරන්න. චීට තමයි හොඳටම ගලේ කියලා කියනවා. හරි. ඒතර පුතේ අපි මෙතනදී කතා කරන්නේ දැන් ඔන්න පද්ධතියක අවශ්‍යතා හඳුනාගෙන තියෙනවා. අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ දැන් මෙතනදී කරන්නේ මොකද්ද? ඒ අවශ්‍යතාව වලට අනුව පද්ධතිය සැලසුම් කරන්න යන්නේ. ඒතර මේ අපේ ඩිසයිනින් පාර්ට් එක තමයි මෙතන. ඩිසයිනින් ද සොලියුෂන්. අපි ඩිසයින් කරන් යද්දී අපි මුලින්ම මේකේ අංක 1 දාලා කියනවා මොකද්ද? මෘදුකාංග හඳුනා ගැනීම, මෘදුකාංග නිර්මිතිය හඳුනා ගැනීම. ඒ කියන්නේ පුතේ මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? අපි තෝරගන්න ඕනේ මේ පද්ධතියට මොන වගේ software දාන්න වෙයිද? අපි දැන් පද්ධතියක් හදලා දෙනවා. ඒ කට්ටියට මොන වගේ මෘදුකාංග ඕන වෙයිද? ඒතර අපි තීරණය කරන්න ඕනේ. මේ කට්ටියට මෙන්න මේ පද්ධතිය ඇතුළට අපි මෙන්න මේ මෘදුකාංග ටික දාමු. මෙන්න මේව ඕන වෙයි. මේ කට්ටියට මේව ඕන වෙයි. එතකොට අපි පරිගණකයක් එහෙම හදාගෙන ඒ පරිගණකයට මෙන්න මේ මෘදුකාංග ටික දානවා. මේ පද්ධතියට මෙන්න මේවා අවශ්‍ය වෙයි. එතකොට අපි මේක කෝඩින් කරන්නේ නැත්නම් මේ මොන මෘදුකාංග යොදාගෙනද? මොන වගේ දේවල්ද අපි භාවිතා කරන්නේ කෝඩ් කරන්න. අන්න ඒවා අපි ලිස්ට් එකක් හදා ගන්නවා. ඕන වෙන මෘදුකාංග ටික පද්ධතිය නිර්මාණය කරන්න. ඊට පස්සේ අපි මෘදුකාංග වල නිර්මිතිය ගැන බලන්න ඕනේ. නිර්මිතිය කියන්නේ මේ මෘදුකාංග භාවිතා කරලා පුතේ අපිට හදන්න පුළුවන් මොන වගේ software එකක්ද? එතන මේ සමහරක් දැන් අපි ගත්තොත් එහෙම පරිගණක භාෂා තියෙනවා. විවිධ වර්ගයේ පරිගණක භාෂා තියෙනවා. Java කියලා තියෙනවා. C++ කියලා තියෙනවා. ඊට පස්සේ PHP කියලා තියෙනවා. Pascal කියලා තියෙනවා. Python කියලා තියෙනවා. විවිධ වර්ගයේ පරිගණක භාෂා තියෙනවා පුතේ. පරිගණක භාෂාවක් කියන්නේ අපි පරිගණකයට කතා කරලා අපි කියනවා මෙන්න මේ විදිහට තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම කෝඩ් එකක් ලියලා පෙන්නුවා නේද Java පුංචි කෝඩ් එකක් මොකක් හරි ලිව්වා. ඒතර පුතේ අපි දැන් Java වලින් hello කියලා print කරගන්න අපි ලියන කෝඩ් එක මෙහෙම. මේ විදිහට කෝඩ් ලියන්නේ. එතකොට අපි Java වලින් පුංචි කෝඩ් එකක් ලියනවා මෙන්න මේ වගේ. ඔය කෝඩ් එක ලියලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? hello කියලා ප්‍රතිදානය ලබා ගන්න එක. අපේ මොනිටර් එකේ පෙන්වනවා මොකද්ද? hello කියලා. එතකොට අපි පරිගණකයට කතා කරලා කියන්න ඕනේ මෙන්න මෙහෙම class example public static void main string args system.out.println hello කියලා ගැහුවට පස්සේ තමයි අපිට මොකද්ද පෙන්වන්නේ? Java වල hello කියලා. ඒතර ඔය වගේ ඔය චූටි දෙයක් පෙන්වන්න අපිට hello කියලා print කරගන්න මෙන්න මෙහෙම කෝඩ් එකක් ගහ ගන්න ඕනේ. ඒතර මේ පරිගණක භාෂාවල හැටි අපිට ඉගෙන ගන්න තියෙනවා මොකක්ද 11 වසරේ පළවෙනි පාඩමේදී මේ Java වගේ තව පරිගණක භාෂාවක් අපි එකට කියනවා Pascal කියලා. Pascal දැන් වර්තමානයේදී පුතේ භාවිතා වෙන්නේ නැහැ. මොකද ඒක භාවිතයෙන් ඉවත් වෙලා ගිහිලා තියෙන පරිගණක භාෂාවක්. එතකොට මෙන්න මේ වගේ කෝඩින් එකක් අපිට ලියන්න ඕනේ software නිර්මාණය කරද්දී. පුතේ දැන් වර්තමානයේ වෙද්දී අපි software එකක් හදද්දී මොකද වෙන්නේ? ඒක අපිට තියෙන buttons එහෙම drag and drop කරලා දාන්න පුළුවන්. ඇදගෙන ගිහිල්ලා අතරින් දාලා software තියෙනවා. ඒ කියන්නේ ඉස්සර කාලේ අපි software එකක තියෙන button එකක්. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා දැකලා ඇති. දැන් WhatsApp හරි මොනවා හරි software එක open කරාට පස්සේ මුලින්ම වැටිලා දෙනවා ඒ කට්ටියගේ නම වැටිලා ඊට පස්සේ login කියලා වැටිලා දෙනවා. මෙන්න මේ login එක උඩ click කරාට පස්සේ ඔයාට එනවා මොකද username password ගහන්න එහෙම එනවා. එතකොට මෙන්න මේ වගේ login කියන බලන්න එක button එකක්. ඒ button එක පුතේ ඉස්සර කාලේ මෙන්න මෙහෙම button එකක් අපේ මෘදුකාංගයේ පද්ධතිය හැදෙන්න නම් අපි ලොකු කෝඩ් එකක් ලියන්න ඕනේ බටන් එක හැදෙන විදිය. ඩිසයින් එකේ ඉඳන් අපි ඒක හැදෙන විදිය ලියන්න ඕනේ සම්පූර්ණයෙන්ම මේ බටන් එකක් හැදෙන්නේ කොහොමද? ඒතර ඒ පිටු ගානක කෝඩ් එකක් සමහරකට ලියන්න ඕන වෙනවා අපේ අවශ්‍යතාවයට අනුව අපේ මෙන්න මේ අතුරු මුහුණත නිර්මාණය කරගන්න ලොකු කෝඩ් එකක් ලියන්න ඕනේ. හැබැයි දැන් ඒක ඔය ලයිබ්‍රරි කියන ඒවා භාවිතා වෙනවා. Java වල දෙනවා Java library කියලා දෙනවා. ඒතර ඒ වල ලයිබ්‍රරි එකක් ඇතුලේ තියෙන මොකද්ද? මේ කෝඩ් එක කලින් හදලා
අපිට තියෙන්නේ මොකද්ද? ඒක ආයි ටයිප් කරන්න ඕනේ. මේක ඇදන් ඇවිල්ලා අතාරින්න පුළුවන්. පුතාලට ඒක දැම්ම කිව්වට තේරෙන්නේ නැහැ. අපි ඉස්සරහට 11 වසරේ පළවෙනි පාඩම ගැන කතා කරද්දී මම ඒක පැහැදිලි කරන්නම්. එතකොට අපි මෙතනදී තෝරන්න ඕනේ අපි භාවිතා කරන software වල නිර්මිතිය මොකද්ද? ඒ කියන්නේ නිර්මිතිය කියන්නේ සමහරක් ඒවා මෙහෙමයි. දැන් අපි ඔන්න මෙතන දිනනවා අපේ පබාර එක කියලා හිතන්න. ඔන්න මම පන්ති කරනවා මෙහි පබාර එකේ. මට මේ software එකක් හදන්න පුළුවන් පද්ධතියක් හදන්න පුළුවන් පබාර එකේ කාඩ් මාක් කරන්න. ඔන්න ළමයි සල්ලි දෙන ඒවා නම්මනම් ඔන්න අපි හදනවා පද්ධතියක්. ඒ පද්ධතිය හැදුවට පස්සේ ඒක චෙක් කරන්න පුළුවන් පබාර එකේ ඕනට පද්ධතිය තියෙන තැනට ගිහිල්ලා. ඒතර ඒ වගේ ඒවා හදන්න අපි Java වලින්. ඒතර ඒක පුතේ පද්ධතිය කියන්නේ අයිතිකාරයට ගෙදර ඉඳන් චෙක් කරන්න බෑ. පද්ධතියේ වුණ විස්තර ටික බලන්න මොකද්ද ඕනේ? එයාට යන්න වෙනවා. ගිහිල්ලා එතනට ගිහිල්ලා බලන්න ඕනේ. හැබැයි දැන් වර්තමානයේ වෙද්දී IoT කියන දේ නිර්මාණය වෙලා තියෙනවා. පුතේ මොකද්ද මේ IoT කියලා කියන්නේ? කවුද දන්නේ? හැමදේම තියෙන්නේ IoT එක්ක වර්තමානයේ වෙද්දී. මොකද්ද IoT කියන්නේ? chat එකට හරි දාන්න. IoT. මොකද්ද මේ IoT කියලා කියන්නේ? Internet of Things. ඔව් Internet of Things. ඒකෙදි වෙන්නේ මොකද්ද පුතේ? සරල මට අදහසක් දෙන්න. මොකද්ද මේ IoT වල වෙන්නේ? හැමකම මේ ටෙක්නොලොජි එකක්ම මේ උපාංගයම එකකට සම්බන්ධ වෙනවා. ඔව් Huawei හැම වලින්ම තියෙනවා. ඔව් IoT වල වෙන්නේ මොකද්ද? Internet of Things කියන concept එක තමයි පුතේ උතනදී පාවිච්චි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි වර්තමානයේ නූතනයේ භාවිතාව වෙන ගයක්. ගයක් ගත්තොත් ඒක IoT system එකෙන් තමයි පාලනය වෙන්නේ. අලුත් නූතනයේ පාවිච්චි වෙන ඕන තරම් ගෙවල් තියෙනවා. ඒකේ light system එක ඊට පස්සේ ජනෙල් ඇරෙන වහන ඒවා සියලුම විද්‍යුත් උපකරණ ওই සියලු දේවල් එක පද්ධතියකට හයි කරලා තියෙන්නේ. එතකොට අයිතිකාරය පුතේ ගෙදර ඉන්න ඕනේ නෑ මේවා පාලනය කරන්න. අපේ ජනෙල් දොරවල් වහන ඒවා, ගේට්ටු වහන ඒවා සියලුම දේවල් අපිට ලෝකේ කොහේ හිටියත් ඔයාට මේ ගෙදර තියෙන දේවල් පාලනය කරන්න පුළුවන්. අන්න අපි ඔකට සරලව කියන මොකද්ද? IoT කියලා. එතකොට දැන් වර්තමානයේ වෙද්දී මෙන්න මේ concept එකෙන් තමයි සියලු දේවල් නිර්මාණය වෙන්නේ. එතකොට software එකක් වුණත් එහෙමයි. ඒකත් අපි web base යන්න ඕනේ. IoT තියෙන්න ඕනේ. එතකොට අපේ මේ මෘදුකාංගය පාලනය කරන්න අයිතිකාරයට ගෙදර ඉඳන් කරන්න වෙනවා. එතකොට අපි ඒකට පාවිච්චි කරන්න පුළුවන් මොනවද? PHP වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. Python වගේ භාවිතා කරලා. ඔයාලට තියෙනවා පුතේ තව අපිට note කියලා තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. දැන් වර්තමානයේ වෙද්දී database එහෙම හදන්න අපි ගන්නවා Mango කියලා එකක් ගන්නවා. දැන් ගොඩක් අය දන්නේ මොකද්ද? වර්තමානයේදී පාවිච්චි කරන්නේ ඔය කට්ටිය database ඒ වගේ වනේ කියන්නේ. ඒතර දැන් අපි ඒවනට ඇත්තටම field එකේ පාවිච්චි කරන්නේ Mango කියන එක. Mango තමයි භාවිතා කරන්නේ field එකේදී database හදන්න. ඒව ඉස්සරහට අපි කතා කරද්දී database පාඩමේදී මම කියලා දෙන්නම් පුතේ මේව මොනවද කියලා. සමහරක් අයට නිකන් මම කියන ඒවා මොනවද කියලා අහලවත් නැති වෙන්න පුළුවන්. ඒකින්ද පාඩම පැටලෙන හින්දා මම ගොඩාක් දේවල් කියන්නේ නැහැ. අපි ඒක නවත්තමු ගෙදරින්. හරි. එතකොට අපි මෙතනදී මෘදුකාංග නිර්මිතිය කියලා කියන්නේ පුතේ අපි මේ හදන්න යන මෘදුකාංගය පද්ධතිය මොන වගේ එකක්ද හදන්න යන්නේ? අර ගෙදර ඇතුළේ ඉඳන් පාලනය කරන එකක්ද? නැත්නම් ඕනම තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන් එකක්ද? එතකොට ඒවට යොදා ගන්න භාෂා මොනවද? දැන් ගෙදර ඇතුළේ ඉඳන් පාලනය කරන එකට ඕනේ භාෂාව වෙනස්. ඊට පස්සේ මුළු ලෝකෙම ඕන තැනක ඉඳන් පාවිච්චි කරද්දී යොදා ගන්න ඕනේ භාෂාව වෙනස්. එතකොට අපි මේ software එක හදද්දී තීරණය කරන්න ඕනේ මේකෙන් හදනවද මේකෙන් හදනවද? ලෝකේ ඕනම තැනක දැන් අයිතිකාරය කියන මට ඕනම තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන් විදිහට අපේ පද්ධතිය හදලා දෙන්න. ඒතර ඔයා භාවිතා කරන්න ඕනේ මේ software එක. මේ programming language එක. දැන් එයා කියනවා මට මේ කඩේ ඇතුළට ගිහිල්ලා බැලුවම ඇති. ඒතර ඔයා පාවිච්චි කරන්න ඕනේ නම් මේක simple. මේක තව පොඩ්ඩක් complex වෙනවා, අමාරු වෙනවා. ඒතර අපි තීරණය කරන්න ඕනේ මොන වගේ දේවල්ද අපි භාවිතා කරන්න කියලා. හරි. ඊට පස්සේ කියනවා අතුරු මුහුණත් interface එක එනම් පරිගණක පරිශීලකයාට තිරේ දර්ශනය වන ආකාරය හා දත්ත ගබඩාවේ සැකසුම. හරි. එතකොට පොතේ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි software එකක් හදද්දී පද්ධතිය නිර්මාණය කරද්දී අතුරු මුහුණත ගැන අපි දැනගන්න ඕනේ. දැන් මම screen එක share කරොත් දැන් අපිට පොඩ්ඩක් මම share කරලාම ඉන්න. හරි. පොතේ දැන් ඔය කට්ටියට මේ පේන්නේ මොකද්ද? අපේ Microsoft Office PowerPoint මේ software එකේ අතුරු මුහුණත තමයි මේ පේන්නේ. ඒතර ඒකේ අපිට home design tab මේ විදිහට transaction animation slide show review view ওই විදිහට අපිට මේකේ option පෙන්නනවා. ඒතර මෙතනින් ගියාට පස්සේ save කරන option පෙන්නනවා. මේ ඔක්කොම මොකක්ද ඒ කට්ටියගේ අතුරු මුහුණත.
අතුරු මුහුණද දැන් වර්තමානයේ ගොඩාක් ඒවා හදන්නේ මොකද්ද? අපිට ඕන විදිහට ඩාර්ක් මෝඩ් ඕන නම් ඩාර්ක් මෝඩ් දාගන්න පුළුවන්. දැන් මම දාන් ඉන්නේ ඩාර්ක් මෝඩ් එක. අපිට ඩාර්ක් මෝඩ් ඕන නැත්නම් ඒක වයිට් කලර් එකෙන් පෙන්වන්න ඕන නම් ඒ විදිහට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ ඇස් වලට පහසු මිනිස්සු කැමති විදිහට වර්ණය දැන් ඉන්ටර්ෆේස් එකේ වෙනස් කරගන්න හදලා දීලා තියෙනවා. මොකද සමහරක් අය කැමති මේ විදිහට ඩාර්ක් එකේ පාවිච්චි කරන්න. මොකද විශේෂයෙන්ම අපේ ඇස් වලට ලේසි රැයට වැඩ කරද්දි එහෙම ඇස් වලට ගොඩාක් ලේසි මේ වගේ ඩාර්ක් මෝඩ් එකක් භාවිතා කරොත්. හැබැයි අපි ලයිට් කලර් එකක් භාවිතා කරනවා නම් රැයට ලයිට් ඔෆ් කරලා එහෙම හරි අමාරුයි පාවිච්චි කරන්න. ඇස් දෙක කඩාගෙන යන්න එළියනවා. ඒතර මේකට කියන අපි මොකද්ද? ඉන්ටර්ෆේස් එක. අපි මෘදුකාංගයක් නිර්මාණය කරද්දී ඒකට අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි මොකද්ද? ඉන්ටර්ෆේස් එක. දැන් PowerPoint එකේ ඉන්ටර්ෆේස් එක පේන්නේ මේ විදිහට අතුරු මුහුණත. දැන් අපි බලමු Photoshop open කරලා. දැන් මම මෙතන තියෙනවා Photoshop. අපි නිකන් Photoshop open කරමු. පුතේ share වෙලා නේද තියෙන්නේ? පේනව නේද? දැන් පොඩ්ඩක් chat එකට දාන්න share වෙලා නේද තියෙන්නේ? ඔව් සර්. හරි. ඊටු පුතේ දැන් මේ Photoshop කියන මෘදුකාංගය. දැන් ඒකෙන් අපිට පෙන්වන අතුරු මුහුණත මෙන්න මේ වගේ එකක් තමයි අපිට පෙන්වන්නේ. දැන් අපි Word වල පෙන්වන අතුරු මුහුණත වෙනත්, PowerPoint එකේ පෙන්වන අතුරු මුහුණත තව එකක්, Photoshop software එකේ පෙන්වන අතුරු මුහුණත තව එකක්. දැන් ව්‍යාපාරයක accounting package යන්නේ ඔය ගොඩක් වෙලාවට අපි පද්ධතියක් විදිහට හදන්නේ. ඒතර ඒ වලට හදන අතුරු මුහුණත තව වෙනස්. එතකොට ඒකේ භාවිතා කරන ප්‍රධාන ඕනට වෙනම password එකක් ගහලා log වෙන්න සම්පූර්ණ විස්තර බලන්න පුළුවන්. ඊට පස්සේ සේවකයන්ට බලන්න පුළුවන් දෙයක ලාභය බෑ. ඒතකොට ඒ කට්ටියගේ එක කෙනාට අවශ්‍යතාවය වෙනස්. ඒතකොට user account වර්ග තියෙනවා. ඒතකොට ඒකට දාලා තියෙන රූප ඊට පස්සේ accounting chart ඒ හැමදේම එකෙන් එකට වෙනස් විදියට අපිට හදලා දීලා තියෙනවා. ඒතකොට මේක ගොඩාක් සංකීර්ණ ක්‍රියාවලියක් පුතේ අපි ලේසි වගේ දැක්කට software එකක් නිර්මාණය කරන්න ගොඩක් වෙලාවට තනි software engineer කෙනෙක් කරන්නේ නැහැ මේ වැඩේ. ඔබ group එකක් team එකක් සමහරක් වෙලාවට 20ක් 15ක් 10ක් 5ක්වත් අඩුව එකතු වෙනවා software නිර්මාණය කරද්දී කට්ටියක් එකතු වෙලා කොහොමද හදන්නේ software එකේ part එකෙන් part එක නිර්මාණය කරන්නේ එක්කෙනෙක් accounting part එක තව එක්කෙනෙක් තව part එකක් තව එක්කෙනෙක් තව part එකක් තව එක්කෙනෙක් networking තව එක්කෙනෙක් මේකේ HRM part එක කොහොම එක එක අය කතා කරගෙන බාර දෙනවා ඔයාලට මෙන්න මේ කොටස ඔයාලට මේ කොටස ඔයාලට මේ කොටස පස්සේ තමයි ඔය පද්ධතියේ උපපද්ධති වලට කඩලා මේක නිර්මාණය කරපු එක අවසානයේ තමයි මොකද කරන්නේ මේ ඔක්කොම තනි පද්ධතියක් බවට පත් කරන්න එකට එකතු කරලා කෝඩ් එක සම්පූර්ණ කරන්න එකට ඒ පස්සේ ඒ ටික ඔක්කොම එකට එකතු කරනවා හරි මෙතන තියෙනවා ඊට පස්සේ දෙවෙනි එකට පස්සේ තුන්වෙනි එක ප්‍රධාන දෘඩාංග පද්ධති සහ ඒවායේ සංඝටක හඳුනා ගැනීම. දැන් අපි තීරණය කරන්න ඕන පුතේ ඊට පස්සේ අපි මේ හදන්න යන අපේ පද්ධතියට මේ තියෙන දෘඩාංග ඇති වෙයිද? තව මොනවා හරි මේවල වේගය ඇතිද? නැත්නම් අපි මේට වැඩි වේගයෙන් වැඩ කරන දෘඩාංග පද්ධතියක් ඕනේද? මේකේ සංඝටක මොනවද? තියෙන්න ඕන අවශ්‍යතාව වලට ගැලපෙන සංඝටක ටික අපි හඳුනාගෙන තියනවද? ඒ සංඝටක අතර හරියට සම්බන්ධතාවය අපි ගොඩනංවලා තියනවද? අන්න ඒ වගේ දේවල් මෙතනදී බලනවා. මේ දෘඩාංග පද්ධතිය තියෙන ඒවා ඇතිද අපිට? අපි තව මොනවා හරි ගන්න ඕනේද? එහෙම ගන්න ඕන නම් අයිතිකාරයව දැනුවත් කරනවා. මෙන්න මේ ඔය කට්ටිය දෘඩාංග පද්ධතිය මදි. මෙන්න මේ දේවල් අඩුයි. මේ දේවල් ගන්න. ඔන්න ඔහොම අපි දැනුවත් කිරීමක් කරනවා. ඊට පස්සේ හතරවෙනිට කියනවා එක් උපපද්ධති වල පර්යාන්ත බව හඳුනා ගැනීම. ඒ කියන්නේ මේ උපපද්ධති අතර මොනවා හරි ඝට්ටනයක් තියෙනවද? ගැළපෙන තැනක් තියෙනවද? ඒවල අතර පර්යාන්ත බව. ඒ කියන්නේ සමහරක් විට ගොඩනැගිල්ලේ තැනින් තැන තියෙන්න පුළුවන්. එතකොට එක පර්යාන්තයෙන් පර්යාන්තයේ තියෙන තැන වෙනස්. එතකොට අපි ඒව කොහොමද එකට සම්බන්ධ කරන්නේ? පර්යාන්ත අතර සම්බන්ධතාවය ගොඩනංවන්නේ කොහොමද? ඒ ටික අපි හඳුනා ගන්න ඕනේ. බිල්ඩින් එකක තැනින් තැන අපේ software එක එහෙම නැත්නම් පද්ධතිය පිහිටවද්දී ඒ පර්යාන්තය පිළිබඳ අපි ළඟ හොඳ හඳුනා ගැනීමක් තියෙන්න ඕනේ. මොකද ඒක හරියට network උන් නැත්නම් පුතේ සම්බන්ධ උන් නැත්නම් අපේ පද්ධතිය වැඩක් නැති වෙනවා. එක තැනක කරන අප්ඩේට් එක මුළු පද්ධතියම අප්ඩේට් එක ඇතුලේ යන්න ඕනේ. එක තැනකින් දෙයක් වෙනස් කරොත් මුළු පද්ධතියම වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට අපි පර්යාන්ත පිළිබඳ හරි අවබෝධයකින් යුතුව අපි වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක කියනවා පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා උචිත දෘඩාංග සහ මෘදුකාංග තීරණය කිරීම. අපි ඊට පස්සේ තෝරන්න ඕනේ මොකද්ද? මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න හරියට වැඩ කරන්න
උචිතමයව මොනවද? දැන් අපි ඉස්සෙල්ලා මුලින්ම තේරුම මොකද? රුඩාංග කොයි වගේ ඒවාද ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලනවා ඒ ගන්න ඒවා අතරින් මොනවද මෙතනට හොඳම? මොන කම්පියුටරේද ගැලපෙන්නේ? මොන printer එකේද හරියටම ගැලපෙන්නේ? මොන Wi-Fi package එකද අපිට ගැලපෙන්නේ? මොන software ටිකද අපිට ගැලපෙන්නේ? අන්න එතනදි තේරෙනවා අර කලින් තෝරපු ඒවලට අමතරව 100%ක්ම අපිට ගැලපෙන්නේ මොනවද අපි දාන්න ඕනේ කියලා ඊට පස්සේ තෝරනවා. එතනින් පස්සේ මොකද කරන්නේ? මෘදුකාංග දත්ත ගබඩා අතුරු මුහුණත් පිළිබඳ යටිතල ව්‍යුහය නිර්මාණය කිරීම. අපේ මෘදුකාංග අපි ගන්න software පිළිබඳ අපි භාවිතා කරන database එක. يعني දත්ත සමුදාය. අපි කොහොමද මේකේ තියෙන දත්ත ටික වර්ගීකරණය කරලා වගුගත කරලා මේව හරියට තියාගන්නේ. අපි පවත්වාගෙන යන්නේ. අපේ දත්ත සමුදාය කොහොමද අපි පවත්වාගෙන යන්නේ? අන්න ඒව තීරණය කරන්න ඕනේ. තීරණය කළා මොකද කරන්නේ? අපේ අතුරු මුහුණද මෙන්න මේ විදිහට එන්නේ. login screen එක මෙහෙම වැටිලා load වෙලා මෙහෙම යනවා. ඊට පස්සේ අයිතිකාරයට log වෙන්න මෙහෙම පුළුවන්. අපි ඔන්න අතුරු මුහුණක් හදාගෙන ඉන්නවා. ඒතර ඒ ටික මෙන්න මේ විදිහට වෙන්නේ කියලා. අපි මොකද කරන්නේ? ඒකේ ව්‍යුහය අපි මොකද කරන්නේ? පුංචි සැකස්මක් ගහ ගන්නවා. ඔන්න 6 වෙනි පියවරේදී කරන්නේ ඒකයි. මේකේ මෘදුකාංග මෙන්න මේව භාවිතා කරනවා. මේකේ මෙහෙමයි එන්නේ කියලා අපි ඒක පිළිබඳ පුංචි නෝට් එකක් දා ගන්නවා. සැකස්මක් හදා ගන්නවා. ඊට පස්සේ අවසානයේද අපි පරීක්ෂණ සැලසුමක් ටෙස්ට් ප්ලෑන් එකක් හදා ගන්නවා. අපේ software එක නැත්නම් අපේ පද්ධති නිර්මාණය කරාට පස්සේ අපි ටෙස්ට් කරන්නේ මෙහෙමයි. මුලින්ම මේ කොටස ටෙස්ට් කරනවා. ඊට පස්සේ මේක. ඊට පස්සේ මේ කොටස. ඊට පස්සේ මේක. මේ ටික එකට කරලා අපි ඊට පස්සේ ටෙස්ට් කරලා බලමු. මෙහෙම කරලා ටෙස්ට් කරලා බලමු. ඊට පස්සේ මේකෙන් ඉන්පුට් ටැබ් මේකට දීලා බලමු. හරියට අවුට්පුට් වෙනවද? ඊට පස්සේ මේකෙන් ආදානයක් මේකට දීලා මේකෙන් හරියට අවුට්පුට් වෙනවද? ඒතර අපි ටෙස්ට් ප්ලෑන් එකක් හදනවා. මේකේ කොහොමද මේ අන්තර් ක්‍රියාකාරීත්වය හරියට වෙනවද? හරියට ලබා දෙන ආදානයන්ට ගැලපෙන විදිහට ප්‍රතිදානය ලබා දෙනවද කියලා ටෙස්ට් ප්ලෑන් එකක් හදනවා. අවසානයේට අපි මේක ටෙස්ට් කරලා බලන්න ඕනේ. ටෙස්ට් කරලා බලන්නේ කොහමද? අපි හදාගත්ත ටෙස්ට් ප්ලෑන් එකට අනුව. පුතේ ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් මෙතනදී මෘදුකාංගයක් නැත්නම් පද්ධතියක් නිර්මාණය වෙද්දී අපි බලන්න ඕනේ. ওই සාධක ටික පාඩම් කරගන්න වෙනවා ටිකක්. විභාගෙදී අහන්න පුළුවන් ඔක්කොම නෙමෙයි. කිහිපයක් හරි අපිට පාඩම් කරන්න වෙනවා. අපි පේපර් කරද්දී බලමු පුතේ පාඩම අවසානයේදී අපි පේපර් ටික සාකච්ඡා කරමු මේ පාඩමෙන් අහන්න පුළුවන්. එතකොට ඔය කට්ටියට තේරෙයි පුතේ මේ පාඩම කොයි ටිකද පාඩම් කරන්න ඕනේ මොනවද වැඩිපුර අවධානය දෙන්න ඕනේ කියලා ඔයාලටම අවබෝධයක් ලැබෙයි පේපර් ටික කරාට පස්සේ. හරි එතනින් පස්සේ යනවා අපේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ 3 වෙනි කොටසට. ඔන්න ඔතනදී තමයි අපි මොකද කරන්නේ? කේතකරණය කරන්නේ. අපි පුංචි නෝට් එකක් දාගමු කේතකරණය ගැන. කේතකරණය කිරීම. විසඳුම් කේතකරණය කිරීම. කේතකරණය පුතේ අපි නවත්තනවා ඊට වැඩිය ගොඩාක් කරන්නේ මොකද මේ පාඩමේ කට්ටියට ගොඩාක් තියෙනවා ඔලුවට යන්න ඕන දේවල් නැත්තම් තව උතනින් එහා කරන්න ගියොත් එහෙම පාඩම ඔහේ යහන් ඉඳිල්ලක් නෙන්නේ දැනටත් ගොඩාක් අය යහන් ඉන්නේ ඔහේ යහන් ඉඳිල්ලක් තමයි වෙන්නේ හැබැයි කොහොම හරි පාඩම් කරන්න ඕනේ රෙකෝඩින් එක දානවා මොන හරි තේරිච්ච නැති තැනක් තියෙනවා නම් ආයි පාරක් බලන්න ආයි පාරක් බලලා ආයි ඒ දේ තේරුම් ගන්න මේ පාඩම ලේසි ළමයි හරියට අල්ලගත්තොත් මොකද මේකේ ගණන් හදන්න නැහැ තියෙන්නේ මොකද පාඩම් කරන්න විතරයි ඉක්මනට ලියාගමු
හරි ෆිනිෂ් කියලා දාලා තිනවා 3 දෙනෙක්. පුතේ අනිත් අය ලියලා ඉවර නැද්ද? ඉක්මනට ලියන්න. තාම 3 දෙනයි දාලා තියෙන්නේ. ඉක්මනට ලියලා ඉවර නම් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න පුතේ. මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්. හරි. 7 දෙනෙක් දාලා තියෙනවා දැනට. පුතේ අනිත් අය ලියලා ඉවරද දන්නේ මට chat එකට දාන්න නැහැ ගොඩක් අය කම්මැලි chat එකට දාන්නත් කම්මැලි ලියලා ඉවර නැද්ද කියලා. එහෙම ලියලා ඉවර නැත්නම් ටක් ගාලා කියන්න මම පැහැදිලි කරද්දී පුතේ ඔය කටට ලියා ගන්න බැරි වුණොත් පොඩ්ඩක් සර් තව වෙලාව ඕනේ කියලා කියන්න. ළමයි තව කාට හරි වෙලාව ඕනේද? හරි මං හිතනවා ලියලා ඉවර ඇති කියලා. පුතේ අපි තුන්වෙනියට SDLC වල තුන්වෙනි පියවර තමයි මොකද්ද? ඒක කේතකරණය කිරීම. කෝඩින්. අපි මේකෙදි මම කියන්නේ කෝඩ් කරනවා කියලා. අර මං කෝඩ් එකක් ලියලා පෙන්නුවේ. අන්න ඒ වගේ විශාල කෝඩ් එකක් මෙතනදී අපි යොදනවා. මේකෙදි අපි කියනවා මොකද්ද? කේතකරණය කරනවා කියලා. හරි. මෙතනදී කියනවා සුදුසු පරිගණක භාෂාවක් යොදාගෙන සැලසුම් කරන ලද පද්ධතිය කේතකරණය කිරීම. කේතකරණයේදී කේත සරල වීම, කාර්යක්ෂම වීම වගේ තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට පහසු වේ කියලා කියනවා. ඔව්. අපි මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද? අපුතේ කේත කරද්දී ඔයා තෝරගන්න ඕනේ මොන භාෂාවෙන්ද කේත කරන්නේ. ඒ කියන්නේ අපිට තියෙනවා මොනවද? භාෂා තියෙනවා. පරිගණක භාෂා. මේ භාෂා වර්ග ගොඩක් ඇතුලෙන් ඔයා තෝරගන්න ඕනේ. ඔයා මොන පරිගණක භාෂාවද තෝරගන්නේ? ඔයා Python කියන භාෂාව තෝරගන්නවද? Java කියන එක තෝරගන්නවද? Pascal කියන එක තෝරගන්නවද? එහෙම නැත්නම් PHP තෝරගන්නවද? C++ තෝරගන්නවද? C# තෝරගන්නවද? නැත්නම් C පරිගණක භාෂාව තෝරගන්නවද? ඔයා තීරණය කරන්න ඕනේ මොන භාෂාවෙන්ද ඔයා පරිගණක අපේ මේ පද්ධතිය නිර්මාණය කරන්නේ. ඔන්න ඔයා භාෂාවක් තෝරගත්තා. තෝරගෙන ඔයා බලන්න ඕනේ මේ භාෂාවෙන් නිර්මාණය කරද්දී අදාළ පුද්ගලයන්ට බෙදලා දෙනවා. ඔයා මේ පාර්ට් එක කරන්න, මේ පාර්ට් එක කරන්න. එතකොට පුතේ මේ software එක අපි හදන පද්ධතිය කොටස් වලට කඩලා අදාළ පුද්ගලයන්ට බාර දෙනවා. ඔයා මෙන්න මේ කොටස් ටික හදන්න ඕනේ. එතකොට ඒ කට්ටිය අදාළ භාෂාවෙන් මොකද කරන්නේ? කේතකරණය කිරීම කරනවා. මේ කට්ටිය ඒ අදාළ භාෂාවෙන් මොකද කරන්නේ? කේතකරණය කිරීම සිද්ධ කරනවා. එතකොට එක එක්කෙනා කේතකරණය කරනවා. එතකොට මේ කේතකරණය කරන එක පුතේ සරල වෙන්න ඕනේ. මේක පුළුවන් තරම් අපිට සංකීර්ණ ක්‍රමයකින් කේතකරණය කරන්නේ නැහැ අපි. අපිට සරල ඒ කියන්නේ සමහරක් කෝඩ් තියෙනවා පුතේ හිතන්න මෙන්න මේ වගේ ප්‍රමාණයක් කරනවා මේ කෝඩ් එක ගහන්න. මෙන්න මෙච්චර පේලි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඕකෙන් වෙන අවුට්පුට් එක ප්‍රතිදානයම අපිට ලබා ගන්න පුළුවන් පේලි 5කින් විතර. එතකොට පුතේ අපි භාවිතා කරන්න ඕනේ මොකද්ද? මෙච්චර ලොකු කෝඩ් එකක් ඕනේ. මෙන්න මේ ගාණෙන් පුළුවන් නම් අපි ඒ ගාණෙන් ඒ ක්‍රමේ කරන්න ඕනේ. මොකද මේ software engineersලා සමහරක් වෙලාවට අයින් වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ ආවට පස්සේ ඒක බලන අනිත් එක්කෙනාටත් මේක තේරෙන්න පුළුවන් සරල වෙන්න ඕනේ. මොකද මේක දිගටම නඩත්තු කරන් යන්න ඕනේ අපි. එතකොට මේ ගහන කෝඩ් එක අනිත් එක්කෙනෙක්ටත් තේරෙන්න ගහන්න ඕනේ. අදාළ ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ software එක හදද්දී. අදාළ පද්ධතිය නිර්මාණය කරද්දී පුතේ අපිට ඕන විදිහට අපි ලෙවල් කෝඩ් ගහන්න බෑ. අපිට කෝඩ් එකක් ගහද්දී තියෙනවා අපි මෙන්න මේ ස්පේස් එක මෙන්න මෙච්චරක් පරතරය දිනනවා නම් ඒ පරතරය හරියට දෙන්න ඕනේ. සෙමිකෝලන් එකක් දානවා නම් ඒ විදිහට දාන්න ඕනේ. අපි වරහණක් දාද්දී වරහණ හරි විදිහට දාන්න ඕනේ. අදාළ අකුරු capital simple ભેද තියෙනවා ඒවා තියෙනවා Java වල. එතකොට ඒවා අපි syntax error එන්නේ නැති වෙන්න අපි ඒවා ගානට ලියන්න ඕනේ. එතකොට අපි අනුගමනය කරන්න ඕන නීතිමාලාවක් තියෙනවා. ඒ නීති ටික අපි හරියට අනුගමනය කරන්න ඕනේ. එතකොට මේ විදිහට අනුගමනය කරලා සරල කෝඩ් එකක් ලියුවොත් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි නැත්නම් අපි හදන පද්ධතිය කාර්යක්ෂමව වැඩ කරනවා. එහෙම කාර්යක්ෂම නැති software තමයි පුතේ පද්ධති තමයි සමහරක් වෙලාවට මොකද්ද? ඒ කට්ටිය අතින් ලියනවට වැඩිය හෙමින් තමයි පද්ධතිය වැඩ කරන්නේ. එහෙම වුණොත් අවුල්නේ වැඩේ. අපි පද්ධතියක් හදලා දීලා අපි බාකෝඩ් එක අල්ලලා විනාඩියක් ගිහිල්ලා තිරේ පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ එක අල්ලනවා ආයි විනාඩියක් බලන් ඉන්න ඕනේ. ඒතර ඒ සිස්ටම් එකට වැඩිය අපිට පුළුවන් මොකද්ද? බාණ්ඩේ මෙල අතින් ලියන්න. පාන් ගෙඩි දුනයි ඊට පස්සේ කොස් ගෙඩියයි පරිප්පු කිලෝ 1යි සීනි 250යි අපි අතින් ලියලා එකතු කරනවා ඊට වැඩිය වේගින්. ඒතර වැඩක් තියෙනවද අපිට software එක අපි හදාගත්ත පද්ධතිය? නෑ. මේක කාර්යක්ෂමව වැඩ කරන්න නම් මේ කෝඩ් ටික හරියට සරලව අපි කේතකරණය කරලා තියන්න ඕනේ. අන්න ඒක තමයි මේ කේතකරණයේදී කියන්නේ. අපි මේක භාවිතා කරද්දී මේක ඉස්සරහට නඩත්තු කරන්න එනවා. ඒකට ඒකේ කට්ටියට තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල කරලා මේක වැඩ කරන වේගය කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් විදිහට අපි කේතකරණය කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. ඊට පස්සේ කියන මොකද්ද?
නිවැරදිව කේතකරණය කිරීම මගින් පද්ධතිය පරීක්ෂා කිරීමට සහ නඩත්තු කිරීමට යන වියදම අවම කරන්න පුළුවන්. දැන් සමහරක් එක පිස්සෙක් වගේ මෙතන එකෙක් ඉන්නවා කියලා හිතන්න. ඌ නිකන් ඕන විදිහට කේතකරණය කරලා කෝඩින් කරලා අපිට දෙනවා මේක. අපි ඒක හරියට චෙක් කරලත් නැහැ කොහොම හරි හදිසියට ඒ උපපද්ධති ටික එකට එකතු කරලා අර ව්‍යාපාරයට බාර දෙනවා චෙකින් එක හරියට අපේ අතින් වෙන්නේ නැතුව මොන හරි ගැටලුවක් වෙලා. ගියාට පස්සේ අර මිනිස්සු අපිට කුණුහරුපෙන් කෝල් එකක් දීලා බලනවා මොකද්ද මේ අපිට එව්වේ මොනවද මේ කරලා තියෙන්නේ මේක ඇවිල්ලා හදන්න. ඒතර අපි ආයි යන්න ඕනේ දැන් සමහරක් විට කොළඹ ඉඳන් මේ පද්ධතිය පිටිවල ඇවිල්ලා තියෙන්නේ අනුරාධපුරේ වගේ වෙන්න පුළුවන් දුර පැත්තක. ඒතර මේ මිනිස්සු ආයි අනුරාධපුරයට ගිහිල්ලා ආයි බලන්න ඕනේ මුලින් ඉඳන් මේකේ වැරදි මොනවද. කේතකරණේ අර එකෙක් පිස්සෙක් නටලා පිස්සු නටලා ඒ කේත ටික වරද්දලා. ඒතර ආයි මුලින් ඉඳන් චෙක් කරලා ඒව හරියට බලන්න වෙනවා. මේ කට්ටිය මේ වැරද්දක් නේ කරලා තියෙන්නේ. ඒතර අපිට යන වේදම කාලය වෙහෙස වැඩි. ඒතර මේ දේවල් වෙන්න හොඳ නෑ. අපි කේත කරද්දී මේකේ එන්න පුළුවන් බග්ස් වැරදි පුළුවන් තරම් අවම කරන්න ඕනේ. අන්න එතකොට අපිට ගොඩක් ඒක වාසිදායකයි කියලා කියනවා. හරි. පොතේ මේ කිව්ව දේ පැහැදිලිද? තේරුණාද? තේරුණා නම් yes කියලා දාන්න. තේරුණ නැත්නම් no කියලා හරි දාන්න. නැත්නම් ළමයි කවුරක්වත් කතා කරන කෙනෙක් නෑ නේ. හරි. පොතේ තේරුණාද නැද්ද කියලා මට කියන්න ඉක්මනට. ආයි මොකක් හරි පැහැදිලි කරන්න ඕනේද? තේරුණා. හරි. තේරලා දෙනවා කට්ටියට. පුතේ කාට හරි තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් අහන්න. සර් මට මෙන්න මේ කොටස තේරුන්නේ නැහැ. පොඩ්ඩක් ආයි කියන්න කියලා. මොකද කවුරක්වත් මෙතන software හදපු ළමයි නැහනේ. ගොඩාක් අය එක්කෙනෙක් දෙන්නෙක් කැරෙන්න. දැන් ඔය උදුල එහෙමනම් හදලා තිබ්බා. උදුල නැහනේ අදනේ. ඔව්. ඒකට එහෙම කිහිප දෙනෙක් ඇරෙන්න පුතේ අනිත් බහුතරයක් මේව ගැන සමහරක් වෙලාවට ගෑන් ළමයි විශේෂයෙන්ම ওই වචන අහලත් නැති වෙන්න පුළුවන්. ඒකට මොනවා හරි මේ මං කියන එකක ගැටලුවක් තියෙනවා නම් පුතේ ඒක අහන්න සර් මෙන්න මේ කොටස තේරුන්නේ නැහැ කියලා. එතකොට ඔය කටියට ඒ ගැටලුව निराකරණය කරගෙන පාඩම ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඊළඟ දවසේදී පුතේ මේ ටික හොඳට පාඩම් කරන් එන්න. එතකොට මේ පාඩම ඔය කටියට නිකම්ම අවසන් වෙගෙන යනවා. තව SDLC එකේ කොටස් 3ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ කොටස් 3යි. අවසාන පුංචි පාඩයක් තියෙනවා. ඒකෙන් වැඩි ප්‍රශ්න අහන්නේ නැහැ. ඔන්න ඔය SDLC එකෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න හැදෙන්නේ. අපේ පාඩම තව දවස් එකමාරකින් වගේ අපිට මේ පාඩම අවසන් කරගන්න පුළුවන්. මේ පාස් පේපර්ත් එක දවස් දෙකක් වගේ තවයි. එතකොට අපේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා මේ මාසේ අවසන් වෙන්න කලින්. එතකොට අපි 11 වසරේ දෙවෙනි පාඩමත් ওই විදිහට ඉක්මනට අවසන් කරලා දාලා අපි පෙබරවාරි මාසෙදී අපි පටන් ගන්නවා අපි 10 වසරේ ඉතුරු කරපු Excel පාඩම සහ database පාඩම. එතකොට අපි මේ පාඩම් දෙක පෙබරවාරි වෙද්දී ඉවර කරන්න බලමු පුළුවන් තරම්. සමහරක් විට database එකේ පුංචි සතියක වගේ පාඩ එකක් ඉතුරු වෙයි extra date දැම්මත් අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා මේ පාඩම් දෙකේ. ඒ කියන්නේ ලකුණු 26ක කොටසක් තියෙනවා. Excel වලට සහ database වලට ලොකු කොටසක් තියෙනවා අපිට ඉගෙන ගන්න. හරි. එහෙනම් පුතේ අපි අදට පන්තිය මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසෙත් හරියටම සිකුරාදා රෑ 8ට පන්තිය මේ වෙලාවටම පැවැත්වෙනවා. එතකොට අර පන්තියේ මුදල් ගෙවීම පිළිබඳ විස්තර මම group එකට දාන්නම්. එතකොට group එකෙන් ඒ විස්තර ටික කටට ලබා ගන්න පුළුවන්. එහෙනම් ළමයි අපි අදට පන්තිය මෙතනින් අවසන් කරනවා. හැමෝටම good night ළමයි. ආයිබෝවන්. Ayubowan sir, good night. Good night today. Ayubowan sir, good night.